ධම්ම ශ්‍රවණ. ඒ කියන්නේ මොකක්ද? ධර්මයේ ශ්‍රවණය කිරීම. ඔන්න. ඒ කියන්නේ බණ ඇහිීම කියලා කියන්නේ මේ පුණ්‍ය ක්‍රියාවක්. පින් සිද්ධ වෙන අවස්ථාවක්. බණ ඇහිීම. බණ ඇහිීම කියන්නේ පින් සිද්ධ වෙන අවස්ථාවක්. එතකොට දැන් සමහර කියනවා බණක් තියෙනවා යන්න අහන්න, බණක් තියෙනවා යන්න අහන්න. ඔය විදිහට කියනවා. එතකොට මොකද කියන්නේ? සමහරු කියනවා සංගීත සම්දර්ශනයක් තියෙනවා යන්න අහන්න. සංගීත සම්දර්ශනයක් තියෙනවා යන්න අහන්න. එහෙමත් කියනවා. බණක් තියෙනවා අහන්න යන්න කියලා කියනවා නේ. එතකොට වැඩිපුරම යන්නේ කොහෙටද? ඔව්. එතකොට දැන් එතෙන්ද ගියාට පස්සේ මොකද වෙන්නේ? එතනදී සතුට ඇති වෙනවා. බණක් අහන්න ගියොත් හරියට අහනවා නම් එයාට සතුට ඇති වෙනවා. එයාට සතුට ඇති වෙනවා. අතෙන්ද ගියා සතුට ඇති වෙනවා, මෙතෙන්ද ආවා සතුට ඇති වෙනවා. එහෙනම් වෙනසක් නැහැ. එතකොට සතුට ඇති වෙන්නේ ඇයි අතෙන්ද ගියාට පස්සේ? සතුටක් ඇති වෙන්නේ දැන් එතකොට සතුටක් ඇති වෙනවා නම් මොනවද පහළ වෙන සිත්? සෝමනස්ස සහගතයි. අනෙක් නා ලෝභ සහගත සිත්. ලෝභ සහගත සිත්වල තියෙනවා නේද සෝමනස්ස සහගත. දැන් බෞද්ධයන්ට ගොඩක් දුරට දිට්ඨි විප්‍රයුක්ත මිත්‍යා දෘෂ්ටියත් එක්ක මිශ්‍ර වෙලා නෙවෙයි. දිට්ඨි විප්‍රයුක්ත අසංකාරිකව සසංකාරික සිත් පහ වෙනවා. ඒතර සෝමනස් සහගතයි කියන්නේ ප්‍රීතිය තියෙනවා. සතුට තියෙනවා. අන්න එතෙන්ද ගියාට පස්සේ ඇති වෙනවා ප්‍රීතියක්. ඒක හැබැයි අකුසල් සිතේදී පහළ වෙන ප්‍රීතිය. බණ අහන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? බණ අහන්න ගියාට පස්සේ ඔන්න මේ බණ අහගෙන යනකොට සතුටක් ඇති වෙනවා. ඒ සතුට ඇති වෙන්නේ කොහොමද? සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සංඛාරිකාදී සිත් පහළ වෙනකොට අන්න එතන සතුට ඇති වෙනවා. ඒක කුසලයක්. අරක අකුසලයක්. දැන් වැඩිපුර මැදෙන්නේ කොයි පැත්තටද? අකුසල පැත්තට. මේක තමයි සත්‍යයේ ස්වરૂපය. ඇයි ඒක? දීර්ඝ කාලයක් සංසාරේ හුරු කරලා තියෙන්නේ හිත අකුසල පැත්තට. අකුසල පැත්තටයි හුරු කරලා. ඒ නිසා අකුසලයේ નિરાයාසයෙන් යනවා. يعني ලෝභය කියන එක දැන් තණ්හාව කියන එක සංසාරේ අති දීර්ඝ කාලයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ එක එක දේවල් වල තියෙන ඇල්ම. එතකොට ඒ ඇල්මට සුදුසු දේ ලැබෙනකොට මොකද වෙන්නේ? ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනවා. ඒතකොට ඒ ප්‍රීතිය හැබැයි අර ඇල්මට අවශ්‍ය දේ ලැබීම නිසා ඇති වෙන ප්‍රීතිය නැවත මේ පංචස්කන්ධ ඇති කරන්න උපකාර වෙන ප්‍රීතියක්. කුසල ප්‍රීතියක්. ඉතින් මේ දැන් සමහරවිට බණක් අහනකොට සමහරුන්ට සතුට ඇති වෙන්නේ නැහැ. ප්‍රීතිය ඇති වෙන්නේ නැහැ. ඒ මොකද? එහෙම ඇති නොවෙන්න හේතුව. දැන් සමහරු කැමති නැහැ. අහලා තියෙන ගාථා තියෙන ධම්මකාම සුඛං සීති. ධර්මයට කැමති කෙනාට සතුට ලැබෙනවා. ධර්මයට අකමැති කෙනාට සතුට ලැබෙන්නේ. ඒක අහන්න කැමති නම් කැමැත්ත හොඳට තියෙනවා නම් ධර්මයට හරිය ලැබී නම් මොන සතුට ඇති වෙනව අහගෙන යනකොට. නැත්නම් ඇති වෙන්නේ නැහැ. ඒ දේශනාවත් එක්ක නැත්නම් ඒකෙන් අයින් වෙන්න නම් අදහස තියෙන්නේ. ඒ බණ ඇහිම කියන්නේ දුකක්. දෝමනස්යක්. ඒතකොට පහළ වෙන මොන සිද්ද? දේශසිත පහළ වෙනවා. දේශසිත පහළ වෙනවා.
දැන් සමහරවිට බණක් අහන්න යන් කියනකොටම තරහ එනවා. බලෙන් හොය එතෙන් දෙක් කරගෙන ගියොත් ඔව් එතෙන්දලා ඉතින් අර සමහර කුපුරු ඉන්නවා ඊට පස්සේ. නේද? ඔව් එහෙම. ඒකට ඒ වෙලාවේ දේශිත පහළ වෙනවා. අන්න බාන්න ඒ කියන්නේ කුසලයක් අරමුණු කරගෙන අකුසාසිත පහළ වෙන හැටි. කුසල අරමුණක් ඇසුරු කරගෙන අකුසාසිත පහළ වෙන හැටි. එතකොට දැන් සමහර වෙලාවට සමහරු ඉතින් ඔන්න සංගීත සංදර්ශනෙ තමයි හොඳටම කියන්නේ. හැබැයි කවි බණ කියන එකටත් කැමතියි. ඒකටත් යනවා. ඒ මොකද? එතෙන්ද ගියාට පස්සේ තර අතනදී ඇති වුණු සතුට මෙයාට ඇති වෙනවා. ඒ වෙලාවේදී අර කවියට සමහර කැමති ඒ මොකක්ද? තාලෙට කැමති. අන්න ඒ නිසා ඒක කියනවා. එතකොට ආවට පස්සේ කිව්වේ මොකද්ද කියලා මතක නැහැ. හැබැයි හරි ලස්සනට කිව්වා. එතකොට ඒ ගිහිල්ලා තියෙන කාලේ එතනත් ඇති වුණේ සංගීත සංදර්ශනයේදී ඇති වුණු සිත්ම තමයි. ඒ සිත්ම තමයි. වෙනසක් නැහැ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ධර්මයේ කියන එක ඇසීම කියන්නේ ඊට කැමැත්ත ඇති කරගෙන අහනවා නම් අන්න කුසල් සිතුවිලි පහළ වෙනවා. ඒ ධර්ම ශ්‍රවණය කියන්නේ පින් වැඩෙන පින්කමක්. හොඳයි අපි මේ පොතේ යම් විස්තරයක් තියෙන ටිකක් බලමු. තථාගතයන් වහන්සේ විසින් දේශිත අපාදුක්ඛිනි නිවන සසර දුක් දුරලන සංගම මග හෙළි කරන සුපරිශුද්ධ ධර්මයේ ආදර ගෞරවයෙන් ඇසීම ධර්ම ශ්‍රවණ කුසලයේ. අනුපාඩ ඒකෙත් පැහැදිලිවම කියන ආදර ගෞරවයෙන් ඇසීම ධර්ම ශ්‍රවණ කුසලයේ. මෙකල ඇතම් බෞද්ධයෝ බණ ඇසීම නැටුම් බැලීමක්සේ විනෝද ක්‍රියාවක් කරගෙන සිටිති. ඔව්හු මහා හඬින් හෝ මිහිරි හඬින් හෝ දේශනය කළහොත් හොඳ බණක්යි කියති. මොකද්ද? මිහිරි හඬින් කිව්වනම් මහා හඬින් කිව්වනම් මේක තමයි හොඳ බණ කියලා කියනවා. කෙනෙකුට ගර්හා කරමින් කෙනෙකුට පසසමින් සිනාසිය හැකි විහිළු කතා කියමින් දහම් දෙසුවහොත් බොහොම හොඳ බණකයි කියති. දැන් කො වෙලා නැද්ද? වෙලා තියෙනවා. දැන් හොඳ බණක් කියලා ගොඩක් කැමති තියෙන්නේ මෙන්න මේවට. ස්තුති වලින් තොර වූ, ගරිහා වලින් තොර වූ, විසුළු කතා වලින් තොර වූ සුද්ධ බුද්ධ ධර්මයේ දෙසුවහොත් ඒට නින්දා කරති. ගොඩක් කියන ඔබ තේරෙන්නේ නැහැ කිව්වට ඔය කිව්වට තේරෙන්නේ නැහැ. ඒක අහගෙන ඉන්නත් බෑ, නිින්ද යනවා කියලා සමහරු කියනවා. බෞද්ධයන් මේ தත්ත්වයට වැටි සිටීම සංවේග ජනකය. ඇයි සංවේග ජනකයි කියන්නේ? ඒ කියන්නේ ඉතින් අර බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ධර්මයේ ටික ටික ඈත් වෙගෙන යනවා. ඒක තමයි සංවේග ජනකයි කියන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ රාගයේ පිණිස නො විරාගයේ පිණිස දේශන ලද්දකි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මේ රාගය වැඩි කරගන්න නෙවෙයි, නැත්නම් ලෝභ සිත් පහළ කරගන්න නෙවෙයි කියන්නේ. ඒ වලින් දුර වෙන්න, තොර වෙන්න. එබැවින් එයින් නැටුම් බැලීමක් මෙන් විනෝදයක් ලබන්නට නොසිතා ඊතා ගෞරවයෙන් ඒ ශ්‍රවණය කළ යුතුය. ඒ නිසා එබඳු දෙයක් හරියට නැටුමක් බලනවා වගේ විනෝද වෙන්න නෙවෙයි. ඒක ඇත්තටම ගෞරවයෙන් ශ්‍රවණය කළ යුතුයි. දැන් බණක් කියන්නේ ගියාට පස්සේ ඔන්න ගෙදර සමහරෙක් මොකද කරන්නේ? කැමරාවක් අරගෙන ඉතින් අර වටේටම ෆොටෝස් ගන්නවා. එයාගේ වැඩේ ඒක. ඉතින් මේ
ඒ විදිහට එක එක්කෙනා සමහරලාවට එක සමහරු එන්නේ නැහැ ඉස්සරහට. ඔන්න යනවා පිටිපස්සට යනවා. ඒ විදිහට මේ සමහරු එකෙන් අයින් වෙනවා. ඉතින් දකින්න පුළුවන් අද ගොඩක් වෙනවා. විනෝදයේ පිනිස දහම් මසනවාට වඩා නොඇසීම යහපතකි. විනෝදයේ පිනිස බණ අහනවට වඩා නොඅහා ඉන්නේ ඊට වඩා හොඳයි කියලා කියනවා. ඊට පස්සේ ඇතමෙක් දේශකයන්ගේ සමත්කම මනිනු පිණිසද ඇතමෙක් ඇදපළුදු සොයනු පිණිසද දහම් අසුති. ඒද නොමනවි. සමහරු බණ අහන්නේ දේශකයන් වහන්සේ කොහොමද? කොයි වගේ කෙනෙක්ද කියලා මයින්ද. සමහරු ඇදපළුදු හොයන්න බණ අහනවා කියලා කියනවා. ඒකත් සුදුසු නැහැ. බණාසන කල්හි යම් කිසි දෙයක් දැනගැනීමේ අදහසින් අවවාදයක් අනුශාසනාවක් ලබා ගැනීමේ අදහසින් මේ ඇසිය යුතුය. ඇතමෙක් උසස්යයි සම්මත කෙනෙකුගේ මිස සාමාන්‍ය කෙනෙකු දහම් දේශන කල්හි අසන්නට නොකමැති වෙති. ඒද නොමනවි. බුදුන් වහන්සේද තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ දහම් දෙසුන් ගෞරවයෙන් ඇසූසේක. හොඳ කතාවක් කියනවා. පොඩි ස්වාමීන් වහන්සේ නමක් බණ කියනවා නම් අහන්න සමහරු කැමති නැහැ. ඇයි? ඒක තමන්ගේ මේ தත්ත්වයට ගැලපෙන්නේ නැහැ කියලානේ. එහෙමත් හැබැයි දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් ගෞරවයෙන් අහන්න. ධර්මාශෝක මහරජතුමා ධර්මාශෝක මහරජතුමා ඉස්සර චණ්ඩාශෝකනේ හරි සැඩයි. මේ සහෝදරයෝ 90 ගානක් දුන්නා. ඉතින් මේ ඊට පස්සේ නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ වඩිනවා දැකලා ඒකට පැහැදිලා තමයි රජමාලිකාවට ගෙන්නලා මේ බණක් ඇහුවනේ. නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගිහිලා සිංහාසනයේ ඉඳගත්තා. ඊට පස්සේ අප්‍රමාදෝ අමතපදං කියලා මේ ගාථාව කියනකොටම පද දෙකක්ද පද කියනකොට ඇති කියලා තේරුණා. ඒකෙන් පැහැදීම බුද්ධ සම්පූර්ණ ඉන්දියාව වෙනස් කරන්නේ. ඉන්දියාව සම්පූර්ණ වෙනස් කරා. ධර්ම දීපයක් බවට නැවත පරිවර්තනය කරා. ඉතින් 84000ක් වේර විහාර හැදෙව්වා. අශෝක ශිලා ස්තම්භ කියලා දකින්න තියෙන ඒ රජතුමයි ඉතේවා. ඉතින් එදා රජතුමා මේ නීග්‍රෝධ සාමණේරයන් සිංහාසනෙ ඉඳගත්තට පස්සේ උන්වහන්සේට අයින් එන්න මට මම ඉඳ ගන්න පුටුව කියලා අය ගියේ නැහැ. තාත්තටලා බන්නේ. මේ ධර්මයේ තියෙන ගරුත්වය. දැන් බුදුරජාණන් වහන්සේත් බණ අහලා තියෙනවා කියලා අහලා තියෙනවද? කාගෙන් දැන්නේ බණ? කුසල රජුන් දැන් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ධර්මයේ හොයාගත්තු කෙනානේ. උන්වහන්සේ අවබෝධ කරගත්ත උන්වහන්සේ අවබෝධ කරගෙන තමයි ලෝකයට දේශනා කරන්නේ. දැන් මේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් තවත් කෙනෙකුගෙන් අහනවා. ඉතින් කොහොම අවස්ථාවක්ද කියලා හිතලා බලන්න. එතකොට දැන් මෙතන මොකද තියෙන්නේ? ධර්මයේ තියෙන ගරුත්වය. ධර්මයේ තියෙන ගරුත්වය. මම මේ කතාව සමහරු දන්නවත් ඇති කියලා දෙන්නම් මම. බොහොම වටිනා කතාවක්. ඒකස්මින් සමයේ ආයස්මන්තේ මහා කච්චානේ අවන්ත ජනපදේ කුරගරන් නිස්සාය පවත්තේ පබ්බතේ විහරಂತಿ.
එක කාලෙක මහා කච්චාන කියන මේ රහතන් වහන්සේ අවන්ති කියන ජනපදයේ කුරරගර කියන ගම ඇසුරු කරගෙන පැවති පර්වතයේ තමයි වාසය කරේ. අවන්ති ජනපදයේ කියලා කියන්නේ ඉන්දියාවේ පහළට වෙන්න තියෙන්නේ. එතකොට ඒ පර්වතයේ වැඩ වාසය කරන කාලේ සෝනෝ නාම කුටිකන්නෝ උපාසකෝ තේරස්ස ධම්ම කතායන් පසේ දිත්වා තේරස්ස සම්පිතේ පබ්බජිතුකාම. ඉතින් සෝන කුටිකන්න කියන උපාසක මහත්මයෙක් ඔය මහා කච්චාන ස්වාමීන් වහන්සේ අසුරු කරමින් උන්වහන්සේගේ ධර්මයට පැහැදිලා දේශනා කරන ධර්මයට පැහැදිලා පෙරණ වහන්සේ ළඟට ඇවිල්ලා පැවිදි වෙන්න බලාපොරොත්තු වෙන කිව්වා ස්වාමීනි මට වහන්සේ ළඟ පැවිදි වෙන්න ඕනි කියලා. ඒ වෙලාවේදී මහා කච්චායන මහරහතන් වහන්සේ කියනවා දුක්ඛරං කෝසෝන යාව ජීවං ඒකබත්තං ඒකසෙය්‍යං බ්‍රහ්මචර්යං. සෝනේනි දිව්‍ය ඇතිතෙක් මේ එක බතක් අනුභව කරලා මේ වැඩිපුර කාලයක් නිදා ගන්න නැතුව මේ ගෙවන බ්‍රහ්මචර්යාව බොහොම අමාරුයි. මේක අපහසු වැඩක්. ඒ නිසා නුඹ ඉතින් ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න කියලා කිව්වා. ඇයි විරහතන් වහන්සේ නම එහෙම කිව්වේ? මේකේ තියෙන දුෂ්කරතාවය තමයි තේන්නේ. ඊට පස්සේ දෙවෙනි වතාවටත් ඇවිල්ලා ඉල්ලුවා. ඊළඟට තුන්වෙනි වතාවටත් ඇවිල්ලා ඉල්ලනවා ස්වාමීනි මට වහන්සේ ළඟ පැවිදි වෙන්න ඕනේ කියලා. තතිය වාරයේ තේරං යාචිත්වා පබ්බජිත්වා අප්ප බික්ඛු කතත්තා දක්ඛිනාපතේ තින්නං වස්සානං අච්චේන රද්දෝක සම්පදෝ. කොහොමද තුන්වෙනි වතාවේදී සෝන කුටිකන් උපාසක මහත්තයව පැවිදි කරනවා. පැවිදි කරලා ඒ ප්‍රදේශයේ දා කාලේ භික්ෂූන් වහන්සේලා අඩු නිසා අවුරුදු 3ක් ගියාට පස්සේ තමයි උපසම්පදා කරේ. ඒ කියන්නේ නෑ භික්ෂූන් වහන්සේලා අඩුකමක් තිබුණේ උපසම්පදාව. භික්ෂූන් වහන්සේලා අඩුයි කියලා කියන්නේ උපසම්පදාවක් කරන්න අවම භික්ෂූන් වහන්සේලා ඉන්නෝනි ලංකාවේ නම් කී නමද? 5 නමක් ඉන්නේ. ඉන්දියාවේ බුද්ධ ගයා ආශ්‍රිත ඒ ප්‍රදේශ නම් 19ක් ඉන්නේ. ඒක අපේ මේ ප්‍රත්‍යන්ත දේශ කියලා කියන්නේ ඉන්දියාවේ මධ්‍යම දේශයෙන් බහැර ප්‍රදේශවල උපසම්පදා කරනකොට 5 නමයි ඉන්දෝනි උපසම්පදා ස්වාමීන් වහන්සේ. හැබැයි ඉන්දියාවේ මධ්‍යම දේශේ නම් කරන්නේ 19ක් ඕන. ඒක බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ මේක එක විනී නීතියක්. මොකද ඒකට හේතුව එදා කාලේ මේ මධ්‍යම දේශයෙන් බැහැර වුණු ප්‍රත්‍යන්ත දේශවල භික්ෂුන් වහන්සේලා අඩුයි. ඒ නිසා 19ක් සමහරලාට ඒ කාලේ තැන් වල හොයන්නත් ටිකක් අපහසුයක් තිබුණා. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලා වැඩි හිටියේ නැහැ. ඉතින් හොයාගෙන කරනකොට කරන් ඉතින් යනකොට කාලයක් ගත වුණා. අවුරුදු 3කින් පස්සේ තමයි උපසම්පදාව කරලා තියෙන්නේ. අපේ ලංකාවේ එක කාලෙක හිටියේ මේ සාමණේරයන් වහන්සේ නමක් විතරද නේද? ඔව් එහෙම තියෙනවනේ කාගේ. ඊට පස්සේ මොකද උනේ? උපසම්පදාව වෙනත් රටකින් ගේන්නුනා. ගේනවා කියලා කියන්නේ එහෙට ගිහිල්ලා උපසම්පදා වෙලා නෑ. ඉතින් ඔන්න බලන්නකො බෞද්ධ රටවල් කීපයක් තිබීමේ වටිනාකම නැත්තම් ලංකාවේ ඉවරයි බුද්ධ ශාසනය. ඒක ඉවරයි. අර එක කාලයක් තිබුණානේ අපේ ධර්මයේ විකෘති කරන්න පිරිසක් උත්සාහවත් වුණා නේ. හැබැයි ඉතින් කොච්චර දැඟලුවත් මේ ඒ පිරිසුදු ධර්මයේ තව රටවල තියෙනවා. ඉතින්
සම්පූර්ණ ලංකාව විකෘති කරත් ඊට පස්සේ ආයතින් පිරිස තේරුම් අරගෙන නැවත ආය පිරිසුදු ධර්ම ගේනවා. ඒක ඉතින් අතීතයේ ඉඳලම දෙයක්. හොඳයි ඊට පස්සේ දැන් සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ දැන් එදා කාලේදී ඉතින් අර ගිහි කාලේ නමම තමයි පැවිදුණාට පස්සේ අද කාලේ වෙනස් කරනව නේද? එහෙම නැද්ද? පැවිදි නම කියලා තියෙනව නේද? ඔව් එදා කාලේ ඒ නම. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ පාලි ස්වාමීන් වහන්සේ ඔක්කොටම තියෙන්නේ ඒ ගිහි කාලේ නම තමයි. එතකොට දැන් සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තාම දැකලා නැහැ. ඇයි ගොඩක් දුර ඉන්නේ සවැත් නුවරින්ද. සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේට යන්න අවශ්‍යයි බුදුරජාණන් වහන්සේ දැක ගන්න. බුදුරජාණන් වහන්සේ දැක ගන්න යන්න අවශ්‍යයි. ඉතින් ඊට පස්සේ ගුරුවරයාට මහා කච්චායන ස්වාමීන් වහන්සේට කිව්වට පස්සේ කියනවා එහෙමනම් බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා දැහ දකින්න මෙන්න මේ කාරණා පහක් තියෙනවා. ඒ පහ සම්බන්ධයෙන් අවසර අරගෙන එන්න කියලා. අවසර අරගෙන එන්න කියලා යවනවා. ඊට පස්සේ අනුකුබ්බේන ජේතවනං ගන්තා සත්තාරං වන්දිත්වා සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ දැන් ජේතවනාරාමයට යනවා. කියන්නේ සවැත් නුවරට ගිහින් ජේතවනාරාමයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කතා බහ කරලා ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියන බුදුරජාණන් වහන්සේ මගේ කුටියෙම තව ආසනයක් පනවන්න. මගේ කුටියෙම තව ආසනයක් පනවන්න කියලා කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට තේරුණා ඇයි බුදුරජාණන් වහන්සේ මෙහෙම කියන්නේ කියලා. මොකද බුදුරජාණන් වහන්සේගේ එක කුටියේ වෙන කවුරුත් ඉන්නේ නැහැ. උපස්ථායක වුණු ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ කුටියේ වැඩ සිටියේ නැහැ. ඇයි මේ? ඇයි හිටියේ නැති? ඔය ආනන්ද ස්වාමීන් වහන්සේ අර බුදුරජාණන් වහන්සේ දැන් මුල් කාලේ නිත්‍ය බුදුරජාණන් වහන්සේ උපස්ථායකයෙක් හිටියේ නැහැ. ඊට පස්සේ සරියු ස්වාමීන් වහන්සේලාදී මේ 80 මහා ශ්‍රාවක පිරිස කියනවා ස්වාමීනි එන්න වහන්සේට මම උපස්ථාන කරන්න. එහෙම කියනකොට දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ? ඉතින් සරියු ස්වාමීන් වහන්සේ අහනකොට බුදුරජාණන් වහන්සේ එපා කියනවා. මොග්ගලන් ස්වාමීන් වහන්සේ අහනකොටත් එපා කියනවා. අනිත් ඔක්කොටම එපා කියලා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ විතරයි ඉන්නේ. වික්ෂුන් වහන්සේලා කියනවා ආනන්දයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලන්නකො. දැන් මේ අපි ඔක්කොම ඉල්ලුවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ඉල්ලලා ගන්න එක මොන වගේද කියලා. නේද? ඒ ඉල්ලලා ගත්තාම මොකද? එච්චරකින් අගේකොත් නැහැ නේද? ඔව් රත්නායකෙන් අඩු. ඉතින් බුදුරජාණන් වහන්සේ මාව සුදුසු නම් මට කතා කරනවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා. ඒ වෙලාව බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්දේගේ නම් මට උපස්ථාන කරන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේත් එකපාරටම ආ කිව්වේ නැහැ. ආ කිව්වේ නැහැ. මොකද කිව්වේ? මම ඉල්ලීම් මට ඉදිරිපත් කරනවා. ඒ අතට එකඟ වුණොත් තමයි උපස්ථාන කරන්නේ. අද කාලේ තියෙනව නේද? ඒවා වෙන්නේ නේද? මේක ඉතින් මේ ආනන්ද සම්මාසනේ ඉල්ලීම් කරේ බුදුරජාණන් වහන්සේ අපහසුතාවක් කරන්න නෙවෙයි. අවසානයේ දක්වා පිරිනුවම් පෑම දක්වාම කරදරයක් බාධකයක් නැතුව මේ උපස්ථාන කරන්නේ. ඒ ඉල්ලීම් වටෙන් එකක් තමයි
අන්න ඔබ වහන්සේත් එක්ක එක කුටියේ මට ඉන්න නොදෙනවා නම් මම උපස්ථාන කරන්නේ. ඇයි එක කුටියේ ඉන්න නොදෙනවා නම් කියලා කියන්නේ? එක කුටියේ හිටියට පස්සේ සමහරු කියන්න පුළුවන් ඔය ආනන්දයන් වහන්සේ උපස්ථාන කරන්නේ කුටියේ ඉන්න දෙන නිසා. ඇයි හොඳ කුටියක් හම් වෙනවා ඒ නිසා තමයි උපස්ථාන කරන්න කියලා සමහරු කියන්න පුළුවන්. ඉතින් අන්නේ චෝදනාවේ නිදහස් වෙන්න තමයි උන්වහන්සේ කිව්වේ ස්වාමීන් වහන්සේත් එක්ක එක කුටියේ ඉන්න නොදෙනවා නම් මම උපස්ථාන කරනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේවත් බුදුරජාණන් වහන්සේත් එක්ක එක කුටියේ ඉන්නේ නැහැ. එදා ඉඳලා එක කුටියේ වැඩ ඉන්නේ නැහැ. බාන්න මොනතරම් ගුණයක්ද කියන්නේ නේද? මොන ගුණයක්. ඉතින් හැබැයි එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට මගේ කුටියේ තව ආසනයක් හදන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගත්ත එහෙමනම් සෝන කුටි ගන්න ස්වාමීන් වහන්සේ ආව උන්වහන්සේට තමයි. ඉතින් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මොකොත් අය කියන්නේ ගියේ නැහැ. දැන් මම ඉන්නෙත් නෑ මේ වෙන කාට හරි අයි දෙන්නේ. එහෙනම් මොකොත් අහන්න ගියේ නෑ. ඉතින් ආසනික නේ. ඊට පස්සේ ඔන්න බහුදේව රත්තින් අජ්ජෝකාසී වීති නාමෙත්තා රත්ති භාගේ ගන්ධ කුටින් පවිසිත අත්නෝ පත්ත සේනාසනේ තන් රත්ති භාගං වීති නාමෙත්තා පච්චෝස සමිනි. දැන් සෝන කුටි කන්න ස්වාමීන් වහන්සේට අර ආසනේ හදලා දුන්නට එකපාරට නැවිලා සැතපුණේ නැහැ. කාර්තික කාලේ ගොඩ කාලයක් එදී ඉඳලා සක්මන් කරලා ඉතින් මේ ගන්ධ කුටියට ආවට පස්සේ මේ උදෑසන කාලේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ සෝන කුටි කන්න ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේට ධර්මයේ ටිකක් කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා සෝනේනි මට ධර්මයේ ටිකක් කියන්න කියලා. ඇයි මේ ඉල්ලන්නේ? බුදුරජාණන් වහන්සේ බණ දන්නේ නැති නිසා. ඔන්න ඒ වෙලාවේදී සෝලස අට්ටක වර්ගී කානි සබ්බානීව සරවන්නේන භාසි. සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ ඔය අට්ටක නිපාතයේ තියෙන සූත්‍ර 16ක් බොහෝම පිළිවෙලට දේශනාව කරනවා. සූත්‍ර 16ක්. සූත්‍ර 16කින් දේශනාව කරනවා. ඉතින් දැන් මේ බුදුරජාණන් වහන්සේ උසාසනයක ඉඳගෙන මේ ස්වාමීන් වහන්සේ බිම ඉඳගෙන කියනව නෙවෙයි. මට මතක හැටියට මෙතන නැහැ බුදුරජාණන් වහන්සේ හිටගෙන මේ බණ ඇහුවා කියලා කියන්නේ. මේ කියපු ටික හිටගෙන ඇහුවා කියලා කියන්නේ. ඉතින් අවසාන සරබඤ්ඤ පරියෝසානී අබ්බනමෝදෙන්තෝ සාදු සාදු වික්ඛෝදු සාදුකාරං අදාසි. මේ බණ ඉවරෙනකොට බුදුරජාණන් වහන්සේ ඉතින් සතුටට සාදු සාදු වික්ෂුව මේ මනාය නැත්තම් හොඳයි හොඳයි කියලා සාදුකාර දෙනවලු බුදුරජාණන් වහන්සේ. සත්තාරා දින්න සාදුකාරං සුත්තා බුම්මට්ටක දේවා නාගා සුපන්නා ඒවං යාව බ්‍රහ්ම ලෝකා ඒක සාදුකාරමේ වහෝසි. බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනකොට ඒක අහලා භූමාට දෙවිවරු නාග සුපර්ණ මේ විදියට මේ පිරිසේ පටන් බ්‍රහ්ම ලෝකයේ දක්වාම එකම සාදුකාරයක්. එහෙනම් කී දෙනෙක් අවදීන් ඉඳලා තියෙනවද මේ බණ කියන වෙලාවේනේ? කොච්චර පිරිසක් අහගෙන ඉඳලා තියෙනවද? දැන් අදව එහෙම වෙන්නේ නැද්ද? අදටත් තියෙනවා. එකම සාදුකාරයයි. තස්මින් කනේ ජේතවන්තෝ වීස යෝජන සත මත්තකේ කුරරගරේ තේරස්ස මාතු මහා උපාසිකායගේ අදිවත්තා දේවතාපි මහන්තේන සද්දේන සාදුකාරමදාසි. මේ වෙලාවේදී ජේතවනාරාමේ ඉඳලා යොදුන් 120ක් එහා කුරරගර නගරේ
මේ සෝන කුටිකණ්ඩ ස්වාමීන් වහන්සේගේ මෞතුමියගේ ගෙදර අධිග්‍රෝහිත දේවතාවත් මොකද කරේ? මහත් හඬකින් සාදුකාරයක් දුන්නලු. මහත් හඬකින් සාදුකාරයක් දුන්නලු. අර සාදුකාරේ ඇහිලා. අතනං උපාසිකාහ. දැන් උපාසිකාවට මේක ප්‍රශ්නයක්. මව උපාසිකාවට අහනවා කෝයේස සාදුකාරන් දීති. කවුද ඔය සාදුකාරයක් දෙන්නේ? ඊට පස්සේ කියනවා අහම් වගිනි. නගිනී මම. කෝසිතුවං. කවුද මේ මම කියන්නේ? තව ගේහි අදිවත්තා දේවතා. නුඹගේ ගෙදර අධිග්‍රෝහිත දේවතාව. ගෙදර අධිග්‍රෝහිත දේවතාව. ඊතෝ ත්වං ඊතෝ පුබ්බේ මයිහං සාදුකාරං අදත්වා අජ්ජ කස්මා දේසි. දැන් උපාසිකාව අහනවා මීට පෙර මට සාදුකාර දෙන්නේ නැතුව අද මොකටද සාදුකාර දුන්නේ? නාහං තුයං සාදුකාරං ධම්මි. නුඹට මම සාදුකාර දුන්නා නෙවෙයි. නුඹට සාදුකාර දුන්නා නෙවෙයි. අත කස්සතේ සාදුකාරෝ දින්නෝ. එහෙනම් කාටද නුඹ සාදුකාර දුන්නේ කියලා අහනවා උපාසිකාව. තාව පුත්තස්ස කුටිකන්නස්ස සෝනත්තේ රස. කාට සාදුකාර දීලා තින්නේ? අන්න නුඹගේ පුත්‍ර වූ සෝන කුටිකන්න තෙරුන් වහන්සේටයි මම මේ සාදුකාරි දුන්නේ කියනවා. කිම්මේ පුත්තේන කතං. උපාසිකාව අහනවා මගේ පුතා මොනවද කරේ? පුත්තෝ තේ අජ්ජ සත්තාරා සද්දින් ඒකගන්ධ කුටියන් වසිත්වා සත්තු ධම්මං දේසේසි. නුඹගේ පුතාද බුදුරජාන් වහන්සේත් එක්ක එකම කුටියේ ඉඳලා බුදුරජාන් වහන්සේට බණක් කිව්වා. සත්තා තව පුත්තස්ස ධම්මං සුත්තා පසන්නෝ සාදුකාරමදාසි. බුදුරජාන් වහන්සේ නුඹගේ පුත්‍රයන් වහන්සේගේ බණ අහලා පැහැදිලා සාදුකාර දුන්නා. තේනස්ස මයාපි සාදුකාරෝ දින්නෝ. අන්න ඒ නිසා උන්වහන්සේට මමත් සාදුකාරයක් දුන්නා. සම්මා සම්බුද්දස්සෙහි සාදුකාරං පටිච්චිත්වා බුම්මට්ටක දේවේ ආදීන් කତ୍වා යාව බ්‍රහ්ම ලෝකා ඒක සාදුකාරමේව ජාතං. බුදුරජාණන් වහන්සේගේ සාදුකාරේ අහලා භූමාට දෙවරු පටන් බ්‍රහ්ම ලෝකයේ දක්වාම එකම සාදුකාරයක් පැන නැංගා. දැන් මේක කියනවා මෞතුමියට උපාසිකාවට. දැන් උපාසිකාව මොකද කියන්නේ? මොනවා කියන්නේ ඇතිද? සාදුකාරයක් දුන්නා. සාදුකාර දුන්නේ නැහැ. ඔව් බලමු. කිම්පන සාමි මම පුත්තෝ පුත්තේන සත්තු ධම්මෝ කතිතෝ සත්තාරා මම පුත්තස්ස කතිතෝ. දැන් අම්මට ලොකු සැකයක්. ඇයි? මේ ගෙදර හිටපු මගේ පුතාට ඔහොම දෙයක් කරන්න කොහෙද? දැන් ඒකයි කියන්නේ ඥාතීන්ටත් එහෙම තමයි ගොඩක් තියෙන්නේ. මේ අපිත් එක්ක හිටපු කෙනා එහෙම දෙයක් කරන්න. සමහරවිට ඉතින් ඒ නිසා සමහර වැඩි ඥාතීන් තමන්ගේ ඥාති ස්වාමීන් වහන්සේලා වැඩි මොකද්ද? වැඩි ගරු කරන්නේ නේ ඒගොල්ලන්ට. මොකද මේ අපිත් එක්ක එකට හිටපු කෙනා මොනවද ඉතින් ආයේ කියලා ඔහම හිතන්නේ. ඉතින් දැන් මෞතුමියටත් ලොකු ප්‍රශ්නයක්. මෞතුමියට ලොකු ප්‍රශ්නයක්. මෞතුමිය අහනවා මගේ පුතා බුදුරජාණන් වහන්සේට බණ කිව්වද එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට බණ කිව්වද? මේ මාරු වෙලාවක්ද කියන්නේ? ඒ වෙලාවේදී තව පුත්තේන සත්ව ගතිතෝ නෑ නුඹගේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේටයි කිව්වේ කියලා ඔන්න මේ දේවතාව කියනවා. ඒවන් දේවතාය කතෙන්තියා උපාසිකාය පංචවන්නා පීති උප්පජ්ජිත්වා සකල ශරීරම් පරි. දැන් මෙහෙම කියනකොට උපාසිකාවගේ ඇති වුණු සතුට කියන්නේ පස්වන ප්‍රීතියෙන් පිනා යනවලු සියලුම ශරීරේ. සකල ශරීරේම පස්වන ප්‍රීතියෙන් උතුරලා යනවලු දැන්. මේක කියනකොට. දැන් සැකෙත් දුරු වුණානේ. හිතන්න කිව්වේ මේ අවස්ථාව නේද?
තමන්ගේ පුත්‍ර සාන්නාන්ත ගිහිලා බුදුරජාණන් වහන්සේට බණක් කිව්වා කියලා ආරංචි වෙනකොට නේ කොච්චර සතුටක් ඇති වෙන්නේ නැතිද? ඉතින් මේ සචේ මේ පුත්තෝ සත්තාරා සම්තින් ඒක ගන්ධ කුටියන් වසිත්තා සත්තු ධම්මං කතේතුන් සක්කි. දැන් ඊට පස්සේ නෑ හිතනවා කොහොමද? කොහොමද හිතන්නේ? ඉතින් මගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක එක කුටියේ වාසය කරලා බුදුරජාණන් වහන්සේට බණ කියන්න උන්වහන්සේට පුළුවන් වුණා නම් පුළුවන් වුණා නම් මයිහම්පි කතේතුන් සක්කිස්සති අනිවාර්යෙන්ම මොකද්ද? මොකද්ද කියන්නේ බෞද්ධයකට කියනවා කියන්නේ මොකක් පාසිකාව හිතන්නේ මටත් එහෙනම් බණක් කියන්න පුළුවන්. ඒ කියන්නේ උන්වහන්සේට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට බණ කියන්න පුළුවන් නම් උන්වහන්සේට ඇවිල්ලා මටත් බණක් කියන්න පුළුවන්. අන්න හිතන හැටි. ඉතින් ඕන බලන්න ධර්මයේ තියෙන මොකක් ධර්මකාමීත්වය. ඉස්සල්ලාම හිතන්නේ මොකද්ද? අපේ ඥාතීන්ට බණ කියවන්න නැත්නම් අපේ පන්සලට ගෙනල්ලා බණ කියවන්න අසවල් තැනට ගෙනල්ලා බණ කියවන්නත් වඩා يعني මට බණක් කියන්න පුළුවන් එහෙනම් මට බණ ටිකක් අහන්න පුළුවන් කියලා හිතන්නේ. ඉතින් ඊට පස්සේ පුත්තස ආගත කාලයේ ධම්මසවණං කාර්යතා ධම්මං සනිස්සාමි අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ ආපු දවසට ආරාධනා කරලා බණක් නම් අහනවා කියලා දැන් ඔන්න උපාසිකාව හිතනවා. උපාසිකාව හිතනවා. සෝනත් තේරෝපි සත්තාරා සාදුකාරයේ දින්නේ අයම් මේ උපජ්ජහයන දින්න ශාසනං ආරෝචේතු කාලෝති. ඔව් දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නට පස්සේ දැන් සෝන ස්වාමීන් වහන්සේ හිතනවා දැන් තමයි සුදුසුම කාලේ ගුරුවරයා කරපු ඉල්ලීම් පහ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරා. ඒ ඉල්ලීම් වල තිබුණේ මේ දක්ෂිණගිරි කියන මේ ප්‍රත්‍යන්ත ජනපදවල භික්ෂුන් වහන්සේලා අඩුයි. ඒ නිසා භික්ෂුන් වහන්සේලා 5 නමකකින් උපසම්පදාව කරන්න අවසර දෙන්නේ. ওই විදිහට කරුණු පහ ඉල්ලුවේ. බුදුරජාණන් වහන්සේ පහටම අවසර දෙනවා. ඊට පස්සේ ඔන්න ඒ අවසර අරගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ගුරුවරයා උපාධ්‍යයන් වහන්සේ නැත්තම් කච්චායන ස්වාමීන් වහන්සේ ඉන්න මේ කුරරගර කියන නගරයට නැවත වැඩම කරනවා. පේරෝ පුන දිවසේ තන් ආදාය පින්ඩාය චරමානෝ මාතු මහා උපාසිකාය ගේහද්වාරං අගමාසි. දැන් ඔන්න අර කුරරගර නගරයට ඇවිල්ලා උපාධ්‍යයන් වහන්සේ නැත්නම් ගුරුවරයා ළඟට ආවට පස්සේ ගුරුවරයාත් එක්ක එදා ඉඳලා පහවදා උදේ ගුරුවරයා නැත්නම් කච්චායන ස්වාමීන් වහන්සේ මේ සෝන ස්වාමීන් වහන්සේත් එකතු කරගෙන පින්ඩපාත යනවා. ඒ යනකොට මව්පාසිකාවගේ ගෙදරටත් යනවා. සා පුත්තන් දිස්සා තුට්ට මානසා වන්දිත්තා සක්කච්ඡම් පරිවිසිත්වා පුච්චි. අය දැන් මේ තමන්ගේ ස්වාමීන් වහන්සේ දැක්කට පස්සේ හරි සතුටු දැන්. ඇයි? දැන් පණිවිඩෙත් ලැබුණා. ඉතින් බණක් අහන්න කියලා ඉන්නේ. ඉතින් හරි සතුටු. ඉතින් ඊට පස්සේ හොඳට දානි සකස් කරලා දීලා ගෙදරටම වඩම්නලා ඊට පස්සේ අහනවා මොකද්ද? සච්ඡං කිරත්වං තාත සත්තාරා සද්දින් ඒක ගන්ධ කුටියන් වසීත්වා සත්තු ධම්මකතං කතේසි. ස්වාමීනි ඇත්තද මේ ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක එකම කුටිය වැඩ වාසය කරමින් ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේට බණ කිව්වා කියන්නේ ඇත්තද කියලා අහනවා. මොකද කියන්නේ? මොකද කියන්නේ ස්වාමීන් වහන්සේ? ඔව් මම තමයි කිව්වේ. එහෙම කිව්වද? දන්නේ කොහොමද කියලා. ඔව්. අහනවා. උපාසිකේ කේනිදන් තුයං කතිතං. කවුද මේක කිව්වේ? මොකද දැන් යොදුන් 120ක් ගෙවාගෙන
එහා පැත්තේ සිද්ධියක් නේ. දැන් අද නම් ප්‍රශ්නයක් නැහැ. ආහාරයෙන් කියලා පිටත් වෙනකොට මෙහෙන් කෝල් එකයි ඉවරයිනේ. ඒ නිසා අද නම් කියව ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ එදා කාලේ එහෙමත් නෑනේ. ඉතින් දැන් පාසිකාවට ස්වාමීන් වහන්සේට තියෙන ප්‍රශ්නේ කොහොමද මේ පණිවිඩේ මෙච්චර කලින් ආවේ ඉක්මනට ආවේ මෙහෙට. උන්වහන්සේ පෙර දවසේ හවස මේ තෙන්දා විස්ථානයේ පහවදා උදේ මේ තෙන්දාව එහෙනම් මේක අධිශීලයෙන් ඇවිල්ලා තියෙනවා පණිවිඩේ. ඊට පස්සේ කියනවා තාත ඉමස්මින් ගේහි අදිවත්තා දේවතා මහන්තේන සබ්බේන සාදුකාරං දත්වා කියනවා ස්වාමීනි මේ ගෙදර හිටපු දේවතාව මහත් සාහලින් සාදුකාරයක් දුන්නා. ඉතින් මං ඇහුවා නුඹ කවුද කියලා. ඊට පස්සේ කිව්වා මම මේ ගෙදර අධිග්‍රහිත දේවතාවක් කියලා. ඊට පස්සේ මං ඇහුවා ඇයි මේ සාදුකාර දුන්නේ? අන්න ඒ වෙලාවේ තමයි මේ කතාව කිව්වේ. මේ කතාව කිව්වේ. ඉතින් මේ කියනවා ඉතින් මට ඒක අහලා මට හිතුණා බුදුරජාණන් වහන්සේට බණ කියන්න පුළුවන් නම් මටත් බණ ටිකක් ඔබ වහන්සේට කියන්න පුළුවන්. ඊට පස්සේ කියනවා එහෙමනම් හොඳයි. එහෙමනම් ස්වාමීනි අසවල් දවසේදී අපි බණ අහන්න සූදානම් වෙන්න. එදාට එහෙනම් බණ ටිකක් අපිට කියන්න කියලා ඔන්න මව උපාසිකාව ආරාධනා කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ හොඳයි කියලා පිළිගන්නවා. උපාසිකා භික්ඛු සංඝස්ස දානං දත්තා පූජං කත්තා පුත්තස්ස මේ ධම්මකතං සුනිස්සාමි ඒකමේව දාසං ගේහ රක්ඛිතං තපෙත්වා සබ්බ පරිජනං ආදාය අන්තෝ නගරේ ධම්මසවනත්තාය කාරිතේ මණ්ඩපේ අලංකත ධම්මාසනං අබිරුහ්‍ය ධම්මං දේසින් තස පුත්තස ධම්මකතං සෝතං අගමස්. මම මොකද කරේ? නගරේ හැදුවා මේ මණ්ඩපයක්. බණ කියන්න මණ්ඩපයක් හදලා මේ ගෙදර 16ක් විතරක් ගෙදර හිටවලා ආරක්ෂාවට අනිත් ඔක්කොම කරගෙන යනවා නගරේට බණ අහන්න. බණ අහන්න යනවා. ඉතින් තස්මින් පන කාලේ නවසතා චෝරා තස්සා උපාසිකාය ගේහි ඕතාරං. දැන් ඉන්න ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා ධර්මාසනයේ වැඩ ඉඳගෙන ධර්මයේ දේශනා කරනවා. මෙන්න මේ වෙලාවේදී කියනවා 900ක් හොරු මේ උපාසිකාව ගෙදරින් අයින් වෙන තෙක් බල හිටියලු ගෙදර තියෙන බඩු හොරකම් කරන්නේ. උපාසිකාව ගෙදර නැති වෙලාවක් බල හොරු 900ක් හිටියලු. තස්සාපන ගේහං සත්තෙහි පාකාරේහි පරික්කිත්තා. ඔන්න මෑගේ ගෙදර ගැන කියනවා. මෙහෙම. පාකාර 7කින් වට කරවලු. ඒ කියන්නේ තාප්ප 7ක් ගහලා තියෙනවා. අපි අද තියෙන්නේ එක තාප්පයක් නෙවෙයි. එක තාප්පයක් තියෙන්නේ. හරි තාප්ප 7ක් ගහලා තියෙනවා. ඇයි මේ මෙච්චර තාප්ප ගොඩක්? අන්න ඒක තමයි. ධනෙ වැඩි වෙන්න තාප්ප වැඩි වෙනවා තාප්ප උඩට ඉස් වෙනවා නේද? ඉන්න ධනෙ වැඩි ආගේ හොයාගන්න පුළුවන්. එතකොට සත්ත්ව ద్వාර කොට්ටක යුත්තන් කියන්නේ ගේට්ටුත් 7ක් තියෙනවා දැන්. ප්‍රාකාර 7යි නා තාප 7යි නා ගේට්ටුත් 7යි. තත්තතස්ස තේසු ඨානේසු ඡණ්ඩේ සුනකේ බන්දිත්වාට පෙයිනිස. ඔන්න බලන්න. ඒ 7 තැනම සැඩ බල්ල බැඳලා ඉන්නේ. බල්ල බැඳලා ඉන්නේ. මොකද්ද? අන්තෝ ගේහේ චදනස් උදක පාතට්ටානේ පරිකං කනිත්වා තිකුණා පූරීසු. ගෙදර ගේ වතුර වැටෙන තැන තියෙනව නෙමෙයි. වහලේ හරියට මේ වටේටම කාණුවක් කපලා ඊයම් පුරවලාලු තියෙනවා. ඊයම් පුරවලා තියෙනවා. දවල් කාලේට අවුවෙන් ඒව රත් වුණාට පස්සේ කවුරු හරි වැටුනොත් එහෙනම් මොකද වෙන්නේ? කොහොම පිච්චෙනවා.
ඊයන් උණුනහම ඊට පස්සේ දවල් මේ රාත්‍රී කාලෙට මේවා අර ඝන වුණාට පස්සේ උල්ලුල් වගේ දිනනවා. වාණ්ඩේ ආරක්ෂාව ඉදා යොදලා තියෙන හැටි පස්සානන්තර මහන්තානේ ආය සංඝාටකානි. ඊයම් කානුව ළඟම ඊළඟට ගහලා තියෙනවලු කම්බි කියන්නේ යකඩ වැටක්. ගොඩක් පොළොව යටට දැහැලා තියෙන යකඩ වැටක් තියෙනවා. ඉති ඉමංච රක්ඛං උපාසිකාය අන්තෝගේහි තිතභාවං පටිච්චේ චෝරා ඕකාසං අලබන්ත. දැන් මෙන්න මේ ආරක්ෂාවත් උපාසිකාව ඇතුලේ ඉදීමත් කියන දෙකම නිසා මේ හොරුන්ට මේ ගෙදරට එන්න බැරුව හිටියා. දැන් උපාසිකාව සේවකයෝ ඔක්කොම කෙනෙක් ඉතුරු කරලා ඔක්කොම අරගෙන ගියා. ඊට පස්සේ උම්මංගම් බින්දිත්වා තිපු පරිකායජ අය සංඝාටකානංච හෙට්ටා භාගීනීව ගේහම් පවිසිත්වා. හොරු මොකද කරේ? හොරු 900ක් නේ. හොරු ඉක්මනට මොකද කරේ? අර තාප්ප ඇතුලේ යකින් උමගක් ආරගෙන මතුවනාරු ගේ ඇතුලේ. ගේ ඇතුලෙන් මතුවනාරු. ඊට පස්සේ චෝර ජෙට්ටකන් තස්සා සම්තිකම් පහිනින්සු. දැන් හොර ප්‍රදහනියා යවවලු උපාසිකාව බණ අහන තැනට. අනිත් පිරිස මෙහි හොරකම් කරන්න යොදවලා. ඇයි මේ හොර දෙට වැටෙන්න ගියේ? සචේසා අම්හාකං ඉද පවිත්‍ර භාවං සුත්වා නිවත්තිත්වා ගේහා විමුඛී ආගච්ඡති අසිනාතම් පහරිත්තා මාරේති. මොකද්ද? එයාගේ මේ සැලසුම මෑයට මේක ආරංචිලා මෙතනින් නැගිටලා එන්න આવොත් කඩුවෙන් ගෙලසිඳලා දාන්න තමයි දැන් මෙයා ඉන්නේ පිටිපස්සට වෙලා. ඔන්න බලන්න. චෝරෝපි අන්තෝගේහිම් දීපං ජාලෙත්වා කහපන ගබ්බේ ద్వාරං විවරින්සු. දැන් හොරු ගේ ඇතුළටම ගිහිල්ලා ගේ පහනක් පත්තු කරලා කහවණු ගබඩාවේ දොර ඇරියලු. කහවණු ගබඩාවේ දොර ඇරියලා. අන්න බලන්න ආරක්ෂාව යොදලා තියන්න හේතුවනේ කහවණු ගබඩාවක් ඉඳලා තියෙනවා. එතකොට සාදාසී චෝරේ දිස්වා උපාසිකාය සම්තිකං ගන්ත අයියේ බහුචෝරාගේයන් පවිසිත්වා කහවපන ගබ්බේ ద్వාරං විවරින්සු. ඉතින් මේ 16 දැක්කලු හොරු ඇවිල්ලා ඉක්මනට ගිහිල්ලා උපාසිකාවට ගිහිල්ලා කියනවා ආර්යාවිනි හොරු ගොඩක් ඇවිල්ලා ගෙදරට පිවිසිලා කහවණු ගබඩාවේ දොර ඇරියා. දැන් උපාසිකාව මොකද කරේ? පුත්‍ර ස්වාමීන් වහන්සේ නෙවෙයි කවුරු බණ කිව්වත් කහවණු ගබඩාව ගත්තොත් ඉවරයි කියලා එහෙමම හැරිලා ආවද? නෑ. ඔව්. චෝරා අත්තනා දිට්ඨ කහපනේ හරන්තු අහම් මම පුත්තස්ස ධම්ම කතං සුනාමි. හොරු දැකපු කහවණු ටික අරන් යාවා මම මගේ පුත්‍ර ස්වාමීන් වහන්සේගේ බණ ටික අහනවා. මාමේ ධම්මා සංතරායන් හරි ගේහම් ගච්ඡ පහිනි. මගේ බණ අහන එකට බාධා කරන්න එපා. නුඹ ගෙදර යන්න කියලා කිව්වා. බලන්න කොහොම උපාසිකාවක්ද කියලා නේ. කොහොම කෙනෙක් දෙක හිතලා බලන්න. අපිට ඇවිල්ලා කිව්වොත් මොකද කරන්නේ? ඔන්න බලන්න වෙනසනේ. වෙනස බලන්න. දැන් අපි අද ෆෝන් එකත් ඔන්න එකේ තියාගෙන ඉන්නේ නේද? හදිසියෙම ආව යන්න. ඊට පස්සේ චෝරා කහපන ගබ්බන් තුච්ඡං කත්වා. දැන් හොරු කහවණු ගබඩාව ඔක්කොම මේ ගෝණි වලට පුරව ගත්තලු කහවණු ගබඩාව ඇරලා කහවණු ටික. ඒක හිස් කරලා රජත ගබ්බ ద్వාරං ඉවරින්සු. ඔන්න ඊට පස්සේ රිදී ගබඩාවේ දොර ඇරියලු. රිදී ගබඩාවේ. ඊට පස්සේ
සා පුනපි ගන්තා තමත්තං ආදන් 16ට ඉඳම බහැලා දැන් ඊළඟ ගබඩාවත් හරියන්නේ. ආයෙ ගියා. ගිහිල්ලා කියනවා මේ ආර්යාවනි විදී ගබඩාවෙන් දොර ඇරියා. ඒ වෙලාවේ විපාසිකාව කියනවා චෝරා අත්නෝ ඉච්ඡිතං හරන්තු මාමේ අන්තරායන් කරි. වරු කැමති දෙයක් අරන් ගියපු දැන් මට බාධා කරන්න එපා. කියලා නැවත යවනවා. චෝරා රජත ගබ්බන් තුච්ඡං කତ୍වා ස්වර්ණ ගබ්බේ ద్వාරං ඉවරින්සු. වරු විදී ගබඩාවත් හිස් කරලා ඊට පස්සේ රත්තරන් ගබඩාවේ දොර ඇරියා. රත්තරන් ගබඩාවේ දොර ඇරියා. සා පුනපි ගන්තා උපාසිකාය තමත්තං ආරෝචීසි. අය බලාගෙන ඉන්න බැරි කමට ආයෙ ගියාලු. ඊළ උපාසිකාවට කියනවා අන්න දැන් අර දෙකම හිස් කළා රත්තරන් ගබඩාවත් ඇරියා. ඊට පස්සේ අතතං උපාසිකාමන්තෙත්වා බෝ යේ ත්වං අනේක වාරං මම සම්පිකං ආගතා මාමේ අන්තරායන් හරි. කියනවා දැන් ඔබ කී පාරක් මෙතෙන් ආවද? ඉතින් කියනවා මේ බණ අහන එකට කොච්චර දැන් බාධා කරාද? මයා වුත්තෝ උත්තාපි මම කතං අනාදීත්තා පුනප්පුනං ආගච්ඡසීව සච්ච ඉදානි ආගච්ඡිස්සසි ජානිස්සාමිතේ කත්තාම. කිව්වා ආයේ එහෙම ආව මම කරන දේ දණී කියලා. මොන ටිකක් සැර කරා. ඊට පස්සේ චෝර ජෙට්ටකෝ තස්සා කතං සුත්ත. දැන් හොරදෙටුව කොතනද ඉන්නේ? දැන් උපාසිකාව ළඟ තමයි හොරදෙටුව ඉන්නේ. දැන් හොරදෙටුව අහගෙන ඉන්නවා මේ කතාව. හොරදෙටුව මේ කතාව අහගෙන ඉන්නවා දැන්. චෝර ජෙට්ටකෝ තස්සා කතං සුත්ත. හොරදෙටුව මගේ කතාව අහලා ඒව රූපා ඉත්‍ය අසන්තකං හරන්තානං අසනිපටිත්තා මත්තකං බින්දෙයාති. හිතනවා මොහු කොහමද මේ වගේ උපාසිකාවකගේ මේ ධනෙ ගත්තු කෙනාට නම් අනිවාර්යයෙන්ම හෙනවදිනවා. අනිවාර්යයෙන්ම හෙනවදිනවා මේ වගේ උපාසිකාවගේ මේ ධනෙ ගන්න කෙනාට. ඉතින් චෝරාණං සම්තිකං ගන්තා සීගං උපාසිකාය සන්තකං පටිපාදිතිකං කරෝති. ඉක්මනට මේ හොර දෙටුව යන හොරු ළඟට ගිහිල්ලා කියනවා ඔය ගත්තු ටික නැවත දාන්න ගබඩාවට. නැවත ගබඩාවට දාන්න කිව්වා. තේ කහාපනේහි කහාපන ගබ්බන් රජත ස්වර්ණේහි රජත ස්වර්ණ ගබ්බේ පුනපූරයින්සු. දැන් මේගොල්ලෝ මොකද කරේ? හොර දෙටුව කියනකොට කරන්න ඕනේ ආයෙ නැවත අර තිබ්බේවා ඉක්මනට රන් ටික රන් ගබඩ මේ රිදී ගබඩාවට රිදී ටික කහවණු ගබඩාවට දැම්මේ නැහැ කියනවා. බලන්න. කහවණු ටික කහවණු ගබඩාවටම දැම්මලු. රිදී ටික රිදී ගබඩාවටම දැම්මලු. මේ රන් ටික රන් ගබඩාවටම දැම්මලු. අන්න ඊට පස්සේ කියනවා ධම්මතා කිරස්සායන් ධම්මෝ ධම්මචාරීණං රක්ඛති. මෙන්න මේක තමයි මේක ධර්මතාවය. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින්ම රකින්නවා කියන්නේ. අර වෙලාවේ උපාසිකාව කඩාගෙන ගියා නම් මොකද වෙන්නේ? දෙල්ලක් කපා ගන්න. අන්න බලන්න ධර්මයට මුල් තැන දීලා ධර්මයෙන් පිහිට කරගෙන හිටියට පස්සේ මොකද උනේ? ධර්මයේම අය හොරා දැනගත්ත නෑ ඒකේ තියෙන ගුණේ. අන්න ඒ ධර්මයේම අයව ආරක්ෂා කරා. ධර්මයේම ආරක්ෂා කරා. ඊට පස්සේ කියනවා ඒ නිසා තමයි ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයෙන්ම ආරක්ෂා කරනවා. ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ධර්මයේ මනාව පුහුණු කරොත් සැපගෙන දෙනවා. ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ ධර්මයේ හැසිරීමේ ආනිසංසය මේකයි. නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා දුගතියට නම් යන්නේ නැහැ කියලා කියනවා. අන්න බලන්න ධර්ම කාමීත්වය කියලා කියන්නේ මොනතරම් බාධකාවක්
බණ ඇහුවා. දැන් ওই අවස්ථාවක බණ අහනවා කියන්නේ හිත එකඟ කරගෙන ලේසි වැඩක්ද කියලා හිතන්නකෝ. නේද? හිත එකඟ කරගෙන බණ අහනවා කියන්නේ කොච්චර ශක්තියක් තියෙන්න ඕනද? අතහැරීමක් කොච්චර තියෙන්න ඕනද? චෝරාපි ගන්තා ධම්මසවනට්ටානි අට්ටාංශ. දැන් තාම බණ කියලා ඉවර නැහැ. දැන් හොරු ටික මොකද කරේ? අර ටික ඔක්කොම ගබඩා වලට දාලා ඉවරලා බණ කියන තැනට යනවා. බණ කියන තැනට යනවා. තේරෝපි ධම්මං කතෙත්වා විභාතාය රත්ති ආසනවෝතරි. දැන් තෙරුන් වහන්සේ බණ කියලා පාන්දර වෙනකොට ධර්මාසනෙන් බහිනවා. තස්මින් කනේ චෝර ජෙට්ටක උපාසිකාය පාදමූලේ නිපජ්ජිත්වා කමාහිමි අයියේ. ඒ වෙලාවේදී උපාසිකාව ළඟට හොර දෙටුවා ගිහිල්ලා පාමුල වැටිලා කියනවා ආර්යාවනි මට සමාව දෙන්න කියලා. හොර දෙටුවා කියන්නේ. බලන්න එදා කාලේ හොරුත් නේද? හොරුත් කොච්චර හොඳයිද? කොච්චර ගුණයක් තිබ්බද කියලා නේද එක පැත්තකින්. ඊට පස්සේ දැන් අහනවා මය දැන් අහනවා කින් ඉඳන් තාද ඇයි මේ සමාව ගන්නෙ? ඇයි දන්නේ නැහැනේ දැන් මොකද්ද සිදුවීම කියලා. අහන් තුම් මේ ස්වාගතං කତ୍වා තුම් මේ මාරේතු කාමවට්ටාසි. මොහු කියනවා ඔබ කෙරෙහි ඔබතුමිය කෙරෙහි වෛර බැඳගෙන නුඹ ඝාතනය කරන්න මම හිටියා. තේන හිතේ කමාමි. දැන් අර සිද්ධිය කියන්නේ නැහැ. මේක කිව්වට පස්සේ කියනවා එහෙනම් හොඳයි මම සමාව දෙන්න කියලා නයි කියනවා. සේස චෝරාපි තතේ වත්වා තාතා කමාමි තිවුත්තේ ආහස. සෙසු හොරුත් සමාව ගත්තා කියනවා. ඒ සමාව දුන්නට පස්සේ කියනවා අයියේ සචේනෝ කමත පුත්තස්සෝ සම්තිකේ අම්හාකම් පබ්බජ්ජන් දාපේ. දැන් මේ හොරු පිරිස ඉල්ලීමක් කරනවා මොකද්ද? ඔබතුමිය අපිට සමාව දෙනවා නම් අපිට මෙන්න මේ ටික කරලා දෙන්න. මොකද්ද? ඔබතුමියගේ මේ ස්වාමීන් වහන්සේ ළඟ අපිට පැවිදි වෙන්න අවස්ථාව හදලා දෙන්න. ඔන්න බලන්න. පැවිදි වෙන්න අවස්ථාව හදලා දෙන්න. ඊට පස්සේ මෙතුමිය ගිහිල්ලා ස්වාමීන් වහන්සේට කියනවා මෙන්න මේ හොරු පිරිස මගේ ගුණේ පැහැදිලා ඔබ වහන්සේගේ ධර්මයේ කෙරෙහි පැහැදිලා පැවිද්ද ඉල්ලනවා. ඒ නිසා පැවිද්ද දෙන්න කියලා. මේ තෙරුන් වහන්සේ හොඳයි කියලා මේ ඒගොල්ලෝ ඇඳගෙන ඉන්නම වස්තු ටික අරගෙන ඒවා පඬුපොවල ඒ කාලේ අර මොනවද සලු වගේ ඒවනේ අඳින්නේ. ඒ ටික පඬුපොවල ඒ පිරිස පැවිදි කරවලා සීලයේ පිළිටවලා ඊට පස්සේ ඉතින් උපසම්පදා කරලා ඒ එක් එක්කෙනාට එක එක ස්වාමීන් වහන්සේට වෙන වෙනම කමඨහනුත් දුන්නා. මේ ස්වාමීන් වහන්සේලා 900ම වෙන්වෙන්ව ගිහිල්ලා කමඨහන් අරගෙන කමඨහන් වඩලා පර්වතයකට නැගලා එහි භාවනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දකිනවා ජේතවනාරාමේ වැඩ ඉඳගෙන මේ පිරිස භාවනා කරනවා. දැක්කට පස්සේ අන්නේ 900 දෙනාටම 900 ස්වාමීන් වහන්සේලා 900ටම උන්වහන්සේලාගේ චරිතවලට අනුකූලව ධර්ම දේශනා වක් සිද්ධ කරනවා. ඒ කියන්නේ ගාථා කීපයක් කියනවා. එතකොට ගාථා 9ක් එතන කියනවා. මුල් 9 මුල් ගාථාව කියනකොට 100ක් රහත් වෙනවලු. දෙවෙනි ගාථාව කියනකොට තව 100ක් රහත් වෙනවලු. තුන්වෙනි ගාථාව කියනකොට තවත් 100ක් රහත් වෙනවලු. හතරවෙනි ගාථාව පස්වෙනි ගාථාව ඔය විදිහට රහත් වෙලා අවසාන ගාථාව කියනකොට ඊටු 100ක් රහත් වෙලා කියන්නේ ප්‍රතිසම්බිදා සහිතවම රහත් භාවයට පත් වුණා කියලා කියනවා. ඔන්න බලන්න. දැන් මේ රහත් වෙන්න හේතුනේ මොකක්ද? මොකද්ද? ධර්ම ශ්‍රවණේ වගේම අර උපාසිකාවගේ තිබුණු ගුණය. ඒ ගුණයටනේ පැහැදුනේ නේද? මෙච්චර දේවල් ගන්න යනකොට
නෑ කිසිම වෙනසක් දැක්කේ නෑ. මේ ධර්මයට ගරු කරා. කියන්නේ ඇයට ධර්මයට වඩා වටිනවා. එතකොට මේ ධර්මයේ මොනතරම් ආශ්චර්ය දෙයක්ද කියලා ඒගොල්ලන්ට හිතෙනවා නේද? දැන් ඔන්න ගෙදර අපි හිතමු භාවනා කියලා. දැන් භාවනා කරන දවසට තමන්ට මොන වැඩේ තිබ්බත් තමන් භාවනාවට එනවා නම් ගෙදරයි හිතන්නේ කොහමද? ඈ? ගෙදරයි කොහොමද හිතන්නේ? ඈ? අපේ දෙමව්පියන්ට මේ අනිත් දෙයටත් වඩා මේ භාවනාව කොච්චර වටිනවද? එහෙම හිතන්නේ නේද? නැත්තම් වෙන වෙනවට යනවනම් එතන ගණන් ගන්නවා. ඒගොල්ලොන්ගේ ගරුත්වය ඇති වෙන්නේ එතකොට නේද? මේ කටයුත්තක් දාලා අපේ මේ අම්මා යනවානේ බණ අහන්න කියලා. එතකොට ඒ ගායට කොච්චර ගරුත්වයක් ඇති වෙනවද? නේද? නැත්තම් පුතාට ඉස්සරහින් අම්මා යන්න ගියොත් පුතත් එක්ක නම් මේක ලොකු දෙයක් නෙවෙයි වෙන්නේ නැති කියලා හිතෙනවා. එතකොට දැන් ඔය කතාව කිව්වේ මේ බුදුරජාණන් වහන්සේට සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ බණ කිව්වා. ඒ කියපු බණ තමන් වහන්සේම අවබෝධ කරගෙන දේශනා කරපු බණ තවත් කෙනෙක් තමන් වහන්සේට කියනකොට බොහෝම ගරුත්වයෙන් ඒකට අහුම්කම් දෙනවා. දැන් ස්වාමීන් වහන්සේලාට තියෙන එක සිල්පදයක්. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම කාරණා කියනවා නම් තමන් පාවහන් දාගෙන ඉන්නවා නම් ඒ දෙක ගලවන්න. ඒක එක සිල්පදයක්. ශාසනයක ඉඳගෙන ඉන්නවා නම් ඒ කියන ස්වාමීන් වහන්සේට වඩා තමන් ශාසනයක ඉඳගෙන ඉන්නවා නම් තමන් බහින්න. ඉතින් අන්න ඒ වගේ සිල්පද කීපයක් තියෙනවා. ඒ තියෙන්නේ ඔක්කොම ධර්ම ගරුත්වයට. ධර්ම ගරුත්වයට. හොඳයි. එතකොට කරුණ එසේ හේයින් දේශකයාගේ උස්මිටිකම් නොබලා කවරකු විසින් වද දේශන දහම ගෞරවයෙන් ඇසිය යුතුය. ඒ නිසා කවුරුණත් කියන ධර්මයේ කියන්නේ නිවැරදි ධර්මයක් නම් කියන්නේ ඒක තමන් ගරුත්වයෙන් ඇසිය යුතුයි. බණ ඇසීමේ අනුසස් කෙනෙකුට යහපත් කෙනෙක් වීමට ඇත්තා වූ උසස්ම හේතුව බුද්ධ ධර්මයේ ඇසීමේ. මිනිස්යෝ ධර්මයෙන් ඈත් වූ පමණට ගුණයෙන් හීනයෝ වෙති. මිනිස්යෝ ධර්මයෙන් ඈත් වෙන්න මොකද වෙන්නේ? ගුණයෙන් හීන පුජ්‍යල බවට පත් වෙනවා. ධර්මයේ ඇසුරු කළ පමණට ගුණවත් වෙති. ශිල්ප ශාස්ත්‍ර කොතෙක් දැන සිටියත් කොතෙක් ධනෙ තිබුණත් ණයයන් මිතුරන් කොතෙක් හිටියත් ගුණයෙන් හීන තනත්තා සුවඳින්තර වූ කැලෑමලසේ නොටනා පුජ්‍යලේකි. විරූප වූවත් දිලිඳුවත් ශිල්ප ශාස්ත්‍ර නොදනිතත් ගුණවතා පිදියුතු පුජ්‍යලේකි. සවැත් නුවර වීතිවල කසල ඉවත් කරන්නේ කෝ සුනීත ගුණවතක වීම නිසා රජුන් විසින් පවා පුදනු ලබන්නේ විය. ගෞරවයෙන් බණාසන තැනැත්තේ ක්‍රමයෙන් පව් නොකරන පින් කරන ගුණවතෙක් වේ. ඒ දහම ඇසීමේ එක් අනුසසකි. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දහම් ඇසීමේ ආනිසංස කීපයක්. පංචමේ වික්කවේ ආනිසංසා ධම්මස්සවනේ. මහණෙනි බණ ඇසීමෙන් ලැබෙන ආනිසංස පහක් තියෙනවා. මොනවද? අස්සතං සුනාති පළවෙනි එක. දෙවෙනි එක සුතං පරියෝදපේති. තුන්වෙනි එක කංකං විතරති. හතරවෙනි එක දිට්ඨින් උජුං කරෝති. පස්වෙනි එක චිත්ත මස්ස අසීදති. පළවෙනි එක තමයි අස්සතං සුනාති කියන්නේ. නොයසු කරුණ අහන්න ලැබෙනවා. දැන් සමහර වෙලාවට අපි යම් දේවල් දන්නවා. දැන් අපි ඔන්න හිතමුකෝ සමහර ලාවට කියන අද චතුරාර්ය සත්‍යයෙන් බණක් කියන්නේ කියලා. එතකොටම අපි කියනවා
අයියෝ චතුරාර්ය සත්‍ය දැනගත්තේ දහම් පාසල් යන කාලේ. ඒ කාලේ චතුරාර්ය සත්‍ය දැනගත්තා කියලා. ඒක අහන්න යන්නේ සමහරවිට. එතකොට හැබැයි චතුරාර්ය සත්‍ය කියන එක එක දේශකයන් වහන්සේලා කියන ක්‍රමවලින් තමන්ට අවබෝධ වෙන තරම වැඩි. සමහරවිට තමන් නොදැනගෙන හිටපු දෙයක් දැනගන්න. චතුරාර්ය සත්‍ය දේශනාවට තව දේශනා සම්බන්ධ කරලා කියනවා. එතකොට අන්න බලන්න තමන් මෙතෙක් නොදැනගත්තු දේවල් දැනගන්න ලැබෙනවා. ඒකයි කියන්නේ අසුතං සුනාදි කියලා නොයසුණු දේවල් කියන්නේ නොයසු උදාහරණ කරුණු අහන්න ලැබෙනවා. සුතම් පරියෝදපේති ඊළඟට දැන් ඇසෝ දේවල් සම්බන්ධයෙන් දැනෙන තව තවත් පිරිසිදු වෙනවා. තව තවත් පිරිසිදු වෙනවා. දැන් ඔන්න හිතන්නකෝ එකම බණ 3-4 පාරක් අහන්න බලන්න. හතරවෙනි පාර තේරෙන ප්‍රමාණය කියන්නේ කොච්චර පිරිසිදුද තමන්ගේ දැනුම කියලා හිතලා බලන්න. පොතක් කියවනකොටත් එහෙමයි. එකම පොත නැවත කියවනකොට තමන්ගේ දැනුම තව තවත් පිරිසිදු වෙනවා. මගේ හැරෙන කොටස් අහු වෙනවා තමයි. ඊළඟට කංකං විතරෙදි මොකක්ද ඒ කියන්නේ? සැක දුරු වෙනවා. එතකොට දැන් හිතමුකෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්බන්ධයෙන් දැන් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මේකද කියලා සමාලාට සැක තියෙනවා. දැන් ආය දේශනාවක්, ඉබඳු දේශනාවක් අහනකොට අර සැකේ දුර වෙලා යනවා. අන්න කංකං විතරති කියන්නේ ඒකයි, සැක දුර වෙලා යනවා. දිට්ඨින් උජුං කරෝති ඊළඟ ආනිසංසය. ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය ඍජු වෙනවා. තව ශක්තිමත් වෙනවා. සම්මා දිට්ඨිය තව ශක්තිමත් වෙනවා. දැන් කුසලයේ සමහරවට අකුසලයේ කියලා හිතාගෙන හිටපු එකක් අකුසලයක් ගන්නකොට. අකුසලයේ කියන්නේ හිටිය එකක් කුසල. ඔය විදිහට Tamanට පැටලලා තියෙන්න පුළුවන්. හැබැයි නැවත අහනකොට කරුණු තුලින් Tamanට මේ දෙක හොඳට වෙන් කරලා තේරුම් ගන්න පුළුවන් සම්මා දිට්ඨිය ශක්තිමත් වෙනවා. අවසාන කාරණාව තමයි චිත්තමස්ස පසීදති. තමාගේ සිත ප්‍රසාදයටපත් වෙනවා. බණ අහනකොට එහෙම වෙන්නේ නැද්ද? සිතේ කොච්චර ප්‍රසාදයක් ඇති වෙනවද නේ? දැන් මේ උපාසිකාවගේ කතාව එහෙම කියනකොට සතුටක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. එතකොට තවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ අහනකොට ලබති අර්ථ වේදම්. ඒ කියන්නේ ඒ කියන ධර්මයේ අර්ථය තේරෙන්න ගන්නවා. අපි හිතමුකෝ මෙහෙම මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුත්තේන භාසතිවා කරවතිවා තතෝ නම් දුක්ඛමන්නේති ඡායාව අනපානි නීද චක්ඛං වහතෝ පදං. හරිද ඒක? හරි. එතකොට චක්ඛං වහතෝ පදං කියන්නේ මොකද්ද? ගුණා පිටිපස්ස යන කරත් රෝධය වගේ. ඡායාව අනපායිනී කියන්නේ තමා අත් නොහැර යන සේවනවල වගේ කියන එක. මේ පළවෙනි ගාථාවට එන උපමාව තමයි චක්ඛං වහතෝ පදං කියන එක. ඊළඟ එකට තමයි ඡායාව අනපායිනී කියලා කියන්නේ. ඒකේ කියන්නේ දැන් මේ ගාථාව ඔන්න අපිට ඒ ගාථාවෙන් බණක් ඇහෙනවා. දැන් ලබති අර්ථය දැන් මේක පැහැදිලි කරනකොට දැන් ඔන්න අපිට මනෝ පුබ්බංගමා කියන්නේ මොකද්ද? මනෝ සෙට්ටා කියන්නේ මොකද්ද කියලා දැන් පැහැදිලි කරනවා. ධම්මා මනෝ පුබ්බංගමා චෛතසිකයන්ට මනස සිත පූර්වාංගම. මනෝ සෙට්ටා චෛතසිකයන්ට මනස සිත ශ්‍රේෂ්ඨයි. ඊට පස්සේ
මනෝමය චෛතසිකයන් හටගන්නේ සිතින්මයි සිතත් එක්කමයි. මනසාචේ පදුට්ටේන. ඉතින් මේ දෝෂිතෝ මනසින් යුතුව සිතින් යුතුව වාසතිවා කරෝතිවා යමක් කියනවා නම් කරනවා නම් මොකද? තතෝ නම් දුක්ඛමන්නේති අන්න එයාට ඊට පස්සේ දුක අත්පත් වෙනවා. කොහොමද දුක ලැබෙනවා? කොහොමද චක්කං වහතෝ පදං ගුණා පිටිපස යන කරත් රෝධ වගේ ආ පිටිපස දුක් වෙනවා. දැන් මේක තෝරනවා. දැන් මේක අර්ථ පැහැදිලි කරලා දෙනවා. අර්ථ පැහැදිලි කරනකොට ඔන්න ලබති අර්ථ වේදන්. අර්ථය තේරෙන්න ගන්නවා දැන්. ඊළඟට මොකද්ද? මේ අර්ථයේ තේරීමත් එක්ක මොකද වෙන්නේ? මේ බුදුරජාණන් වහන්සේ මේකෙන් දෙන්න හදපු ධර්මයේ තේරෙනවා. ධර්ම කාරණා මොකක්ද ධර්ම කාරණා? චෛතසිකයන්ට මනස පූර්වාංගමයි. ඒ නිසා චෛතසික මිශ්‍රෝ මනසින් දූෂිත මනසින් යමක් කරනවා නම් අකුසල විපාක ලැබෙනවා. අකුසල් කරොත් අකුසල් විපාකයි කියන ඔන්න මේ ධර්මයේ තේරුණා. ඒ තේරුණේ ඇයි අර අර්ථය පැහැදිලි කරලා දෙනකොටනේ. අන්න ලබති ධම්ම වේදං කියලා කියන්නේ ඒකයි අර්ථය තුලින් ධර්මය තේරෙනවා. ඊළඟට ලබති ධම්මෝපසංහිතං පාමොජ්ජං අන්න දැන් තමන් අකුසල් කරලා නැති වෙනකොට තමන්ට මොකද වෙන්නේ? එහෙමනම් මගේ පසුපස අකුසල් ලෝහ බඳින්නේ නැහැ කියලා දැන් සතුටක් ඇති වෙනවා. සතුටක්. පමුදිතස්ස තීති ජායති. ඒ කියන්නේ ප්‍රමෝදය කියලා කියන්නේ මේ සුළු සතුට කියලා කියන්නේ. ඒ ප්‍රමෝදය නිසා මොකද වෙන්නේ? ප්‍රීතිය හට ගන්නවා කියනවා. බලවත් වූ ප්‍රීතිය. ප්‍රීති මනස කායෝ පස්සම්බේති. ප්‍රීතිය ඇති වෙනකොට කය සංසිඳෙන්න ගන්නවා. පස්සබ්බ කායෝ සුඛං වේදේති. කය මේ සංසිඳනකොට කයේ පහසු ඇති වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. අන්න කයේ සැපේ ඇති වෙනකොට හිත සමාධිගත වෙනවා. සමාහිතෝ යථා භූතං පස්සති පජානාති. සමාධිගතෝ සිතින් යුතුව ඉන්න කෙනාට මේ දේවල් ධර්මී ඇති සැටියෙන් යාට තේරෙනවා. ඇති නැති යන ධර්ම මාත්‍රයක් තියෙන්නේ කියලා ওই විදිහට අන්න තත්ත්ව පරිද්දෙන් මේ සංස්කාර ගැන තේරෙනවා. දැන් බලන්න ධර්ම ශ්‍රවණේ මේ තත්ත්ව පරිදි තේරීම නැමැති ප්‍රඥාවට එන හැටි විදර්ශනා ඥානයට එන හැටි නිවන දක්වා යන හැටි ධර්ම ශ්‍රවණේ නේද? එතකොට ඉස්සලා අර්ථය තේරෙන්න ඕනේ. ඊළඟට ඒකෙන් කියවෙන ධර්ම කාරණාව. දැන් එහෙම තේරෙන්නට නම් බුදුරජාණන් වහන්සේ කියනවා බණ අහන්න ඕනි ක්‍රමය. අට්ඨිකත්තා මානසිකත්තා සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ඕනිකසෝතෝ ධම්මංසුනා. අට්ඨිකත්තා කියලා කියන්නේ මේ ධර්ම ශ්‍රවණේ අවශ්‍යතාවය ඉස්සලා තේරුම් ගන්න. බණ අහන්න බණක් තියෙනවා යම් කියනකොටම ඔය යන්න ඕනි නැත්තම් ඒගොල්ලොත් අපේ ගෙදර බණ අහන්න ආව අපිත් ඒ නිසා යන්න ඕනේ. දැන් එතකොට ඒ යන්නේ අර කියපු කාරණාවට නෙවෙයි. ඒගොල්ලෝගේ ස්ථානෙට අපි කියනකොට ඒගොල්ලෝ ආව ඒ නිසා අපිත් දැන් එහෙට යන්න ඕනේ නැත්තම් දෝෂාරෝපණයක් එනවා. ඒ යන්නේ ඒකට නෙවෙයි. මේ නැත්තම් බණ තියෙනවා දැන් ඒකේ පුටු මෙච්චර දාලා තියෙනවා දැන් පිරිස පෙන්වන්නත් ඕනේ ඒ නිසා අපි පන්සලට මෙච්චර පිරිසක් ඉන්නවා කියලා පෙන්වන්න යන්න ඕනේ කියලා යනවා. ඒතකොට ඒ යන්නේ පිරිසිදු අදහසින් නෙවෙයි. අට්ඨිකත්තා ධම්මං සුනාති කියලා කියන්නේ ධර්ම බණක් හද තියෙනවා කියනකොටම Tamanta හිතට එනවා නම් අනේ සංසාරේ බුදුරජාණන් වහන්සේගේ බණක් අහන්න ලැබෙනවා කියලා කියන්නේ බොහොම කලාතුරකින් ඔක ලැබෙන්නේ. ඉතින් ඒ නිසා නිවන කෙලවර දක්වා ලබන්න පුළුවන් ලොකු පින්කමක් නැත්නම් හොඳ කටයුත්තක්. ඉතින් මොනතරම් වටිනා දෙයක්ද බුදුබණ අහන්න ලැබෙනවා කියලා අන්න ඒ විදිහට හිතක් එනවනම් අන්න ඒක තමයි නිවැරදිම අදහස. ධර්ම ශ්‍රවණේ වටිනාකම ඉස්සෙල්ලාම තේරෙන්න ඕනේ. ඊළඟට
මානසිකත්තා ධම්මං සුනාති කියවෙන කරුණු මානසිකාරයෙන් ඒවා හිතින් අයින් කරන්න නැතුව අහන්න. අර්ථ මෙනෙහි කරන්න. සබ්බං චේතෝ සමන්නාහිප්පා කියන කරුණු හිතට අරගෙන බහැරට යන්න දෙන්නේ නැතුව හිතේ දරාගෙන බණ අහන්න කියනවා. ඊළඟට ඕහිත සෝතෝ ධම්මං සුනාති දහම් දේශනාව පැත්තටම නැමුණු දෙසවනින් යුතුව බණ අහන්න. අන්න එහෙම බණ අහනකොට තමයි අර අර්ථයේ තේරෙන්නේ, ධර්මයේ තේරෙන්නේ, ප්‍රීතිය ඇති වෙන්නේ, ප්‍රමෝදය ඇති වෙන්නේ, කය සංසිඳෙන්නේ, ඊට පස්සේ සමාධිය ඇති වෙන්නේ. ඒ තුලින් හොඳ ගැඹුරු නුවණක් ඇති වෙන්නේ අනිකට. ඒ නිසා බණක් දැන් ගෙදරදී වුණත් බණක් අහන්න යනවා නම් මොකද ඉස්සල්ලාම කරන්න ඕනේ? ඉස්සල්ලාම කරන්න ඕනි ශ්‍රද්ධාව ඇති කරගන්න. මොකද්ද? ශ්‍රද්ධාව ඇති කරගන්න. ශ්‍රද්ධාව ඇති කරගන්න. ඔව් ශ්‍රද්ධාව ඇති කරගන්න. වටිනාකම තේරුම් ගන්න. ඊළඟට දුරකථන ටික ක්‍රියා විරහිත කරගන්න. අන්න ඒක වටිනවා. ඉතින් මේ එහෙම තමයි සූදානම් වෙන්නේ. මේක මුලපටන් අග දක්වාම අහනවා කියන බලවත් උත්සාහයෙන් හොඳයි. ඊළඟට ගාථාවක් තියෙනවා මේකේ. සද්ධම්ම දේශනා කාලයේ සාදු සාදු විභාසතෝ මුකතෝ නිබ්බත්ති ගන්ධෝ උප්පලම්ම යතෝතිකි. මොකක්ද මේක අදහස? අපි බලමු මේකෙදි කියන්නේ බණ කියන කාලේ සාදු සාදු කියලා කීමෙන් මොයින් නිල්මාණයෙන් සුවඳ විහිදුනා කියන එකයි විහිදෙනවා කියන එකයි මේ ගාථාවේ අදහස. සාවත්‍යං කිරේකස්ස කුටුම්බියස්ස දීතා සාමිකෝ දීතාය සාමිකෝ සත්තු ධම්මදේශනං සුත්වා නසක්කාමය අයං ධම්මෝ ගිහි භූතේන පූරිත. ඔන්න සවැත් නුවර එක්තරා පවුලක් හිටියා. ඉන්නේ පවුලේ දුවක් හිටියා. ඒ දුව විවාහ වුණා. මේ සාමියා බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් ගිහිල්ලා බණ අහලා හිතනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මට ගිහි ගෙදර ඉඳලා සම්පූර්ණ කරන්න නම් අමාරුයි. මේක පුරන්න අමාරුයි කියලා අඤ්‍යතරස්ස පිණ්ඩපාතකත්තේ රස සම්තිකේ පබ්බජි. එක්තරා පිණ්ඩපාතේ හැසිරෙන ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ඉල්ලලා නැත්තම් මේ කියලා මට පැවිදි වෙන්න ඕනි කියලා එහෙම කියලා ස්වාමීන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. අතස්ස බරිය අස්සානිකං අයන්ති බරියං අස්සානිකං අයන්ති ඤත්තා රාජා පසේනදි කෝසලෝ අන්තේ පුරං අතිහරාපෙත්වා. ඔන්න ඊට පස්සේ මොකද වුනේ? දැන් ස්වාමියා පැවිදි වුණාට පස්සේ මැය භාර්යාව අස්වාමිකයි. ඒ කියන්නේ අස්වාමිකයි කියන්නේ ස්වාමියෙක් නැහැ. ස්වාමියෙක් නැහැ. අස්වාමිකයි කියන්නේ ඒකයි. එදා කාලේ ක්‍රමය මොකද්ද? අස්වාමිකයි කියලා පසේරෙදි කොසල් රජතුමා මොකද කරේ? ණය රජගෙදරට ගන්නවා. ඊට පස්සේ එක දවසක් ඒකන් නීලොප්පල කලාපං ආදාය. රජතුමා දැන් එක දවසක් මේ නිල්මාණල් මිටියක් අරගෙන කොහෙන් හරි ලැබෙන්න පිටිනලා දෙන්න අධිරාජපතිසෝ. අරගෙන දැන් මේ කාන්තාව ඉන්න තැනට යනවා. අන්තපුර කාන්තාව ඉන්න තැනට ගිහිල්ලා ඒකේ කිස්සා ඒකන් නීලොප්පලන් දාපේසි.
ඒ කියන්නේ එක එක කාන්තාවකට එක එක නිර්මාණය මලක් දෙනවා. උප්පේසු බාජ්‍යමානේසු තස්සා ඉත්‍යා දේහත්තම් පත්තානි. අර බෙදාගෙන යනකොට අර දෛදිනේ ස්වාමීන් වහන්සේ නම ස්වාමීන් වහන්සේගේ ගිහි කල භාර්යාවට ලැබෙනවා මල් දෙකක්. නිර්මාණයෙන් මල් දෙකක් ලැබෙනවා. අය පහක් ආකාරයෙන් දැන් ඇයට හරි සතුටුයි. හරිම සතුට ඇති වෙලා උපසිංගීත්වා කරෝදි. දැන් මේ නිර්මාණයේ සුවඳ මෙහෙම බලලා ඊට පස්සේ එකපාරටම අඬන්න ගන්නවා. මම අඬනවා. ඇයි මේ අඬන්නේ? රාජා තස්සා ව්‍යාකාරං දිස්සා තම් පක්ඛෝ සාපෙත්තා පුච්චි. දැන් රජතුමා දකින්න ඉස්සෙල්ලා සතුටුුණා ඊට පස්සේ ඇඬුවා. ඊට පස්සේ අයව කැඳවලා රජතුමා අහනවා මේ මොකද්ද මේකට හේතුව? මුලින් සතුටුලා පසු අඬන්න. සා අත්තනෝ තුට්ඨාකාරංච රෝදනාකාරංච කතේසි. අය ඊට පස්සේ තමයි සතුටුණු කාරණාව අඬපු කාරණාව දෙකම කියනවා. යාව තතියං කතිතේපි රාජා අසද්ධහන්තෝ. දැන් ණය වතාවල් තුනක් මේ කාරණාව කියනවලු. හැබැයි රජතුමාට ඒක ඇත්තට විශ්වාස කරන්න පුළුවන්කමක් නැහැලු. බලමු මොකද්ද කාරණාව කියන එක අපිට පැහැදිලි වෙයි. අසද්ධහන්තෝ පුන දිවසේ. දැන් මොන රජතුමා දෙවෙනි දවසේ සකල රාජ නිවේශනේ සබ්බ මාලා විලේපනාදී සුගන්ධ ගන්ධං කරාපෙත්වා. මාලිගාවේ තියෙන සියලුම සුවඳ වහනය කරන ද්‍රව්‍ය මාලිගාවේ අයින් කරලා බුද්ධ ප්‍රමුඛස්ස භික්ඛු සංඝස් ආසනානි පඤ්ඤාපෙත්වා. බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට ආසන පනවලා මාලිගාවේ භික්ඛු මහා දානන්දත මහා දානයක් සංවිධානය කළ දානි දීලා පහවදා බත්ත කිච්ච පරියෝසානේ තං ඉත්තිං කතරෝ තේරෝති කුච්චිත්වා. මේ දානි ඉවරුණාට පස්සේ රජකුමාර කාන්තාවෙන් අහනවා තමන්ගේ පෙර ස්වාමියා කොයි ස්වාමින් වහන්සේද? ඒකට ඇය පෙන්වනවා අන්නර ස්වාමින් වහන්සේ. ඊට පස්සේ කිව්වට පස්සේ සත්තාරං වන්දිත රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා බන්තේ තුම්මේහි සද්දින් භික්ඛු සංඝෝ ගච්ඡතු අම්හාටං අසුකත්තේරු අනුමෝදනං කරිසු. ස්වාමීනි අන්න අසවල් ස්වාමීන් වහන්සේ අපිට බණ කියන්නේ නවත්තලා ඔබ වහන්සේලා වැඩම කරාට කමක් නැහැ. දැන් අසවල් ස්වාමීන් වහන්සේ අපිට බණ කියන්න අද නවත්තලා යන්න කියනවා රජතුමා. බලමු මොකද්ද මේ කරන්න යන්නේ කියලා. සත්තාතම් භික්ඛුන්ට අපෙත්ව විහාරං ගත. බුදුරජාණන් වහන්සේ කියන එහෙමනම් ස්වාමීන් වහන්සේට නවතින්න කියලා අනිත් පිරිස වඩිනවා. තේරේ අනුමෝදනං වත්තුං ආරද්ධ මත්තේ. දැන් තෙරුන් වහන්සේ අනුමෝදනා බණ කියන්න පටන් ගන්නකොටම සකල රාජ නිවේශනං ගන්ධ පූරං වේජාතං මුළු රජ මාලිගාවම එකම නිල්මානෙ සුවඳුයි. එකම නිල්මානෙ සුවඳුයි රජ මාලිගාවේ. රාජා සච්චමේ වේසා අහාති. රජතුමා කියනවා අය කියප එක හරියටම හරි. හරියටම හරි කියපෙක කියලා පැහැදෙනවා රජතුමා. මොකක්ද අය කිව්වේ? නිල්මානෙ සුවඳ ආග්‍රහණය කරනකොට සතුට ඇති වුණා, හැබැයි දුක ඇති වුණා. මේ වගේ සුවඳක් වහනේ වෙච්ච මගේ ස්වාමියානේ ගිහිල්ලා පැවිදුනේ කියලා දුකක් ඇතිලා තමයි ඇඬෙන්නේ. ඉතින් ඇය කිව්ව රජතුමාට මගේ ස්වාමියාගේ මුඛේනොත් මෙන්න මේ නිර්මාණයේ සුවඳ විහිදෙනවා කියලා. ඒක බලන්න තමයි රජතුමා මොකද කරේ? මාලිගාවේ තියෙන සුවඳ වාගේ ඔක්කොම අයින් කරලා අර ස්වාමීන් වහන්සේ ගෙන්නලා බණක් කියවනවා. එතකොට තමයි තේරුනේ නයි කියපු දේ හරි නෙකේ. ඉතින් රජතුමා ඊට පස්සේ පුන දිවසේ ඊළඟ දවසේ සත්තාරං සංඛාරණං පුච්චි බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීනි ඒ ස්වාමීන් වහන්සේගේ මුවෙන් නිල්මාණය සුවඳ විහිදෙන්න හේතුව මොකද්ද? සත්තා අයං අතීතේ ධම්මකතං සුනන්තෝ සාදු සාදුති සාදුකාරං පවත්තන්තෝ සක්කච්ඡං අස්සෝසි. කියනවා රජතුමනි මේ ස්වාමීන් වහන්සේ අතීතේ පාසක මහත්මයෙක් වෙලා ඉන්න කාලේ බණ අහනකොට
සාදුකාර පවත්වමින් බොහෝම උනන්දුවෙන් සකස් කරලා බණ ඇහුවා. සම්මූලකෝ තේන මහරජ අයමානිසංසෝ ලද්දෝ. අන්නේ නිසා තමයි උන්වහන්සේට මේ ජීවිතයේදී ඔය ආනිසංස ලැබුණේ කියලා. ඔන්න බලන්න බණ ඇසීමේ ලැබෙන ආනිසංස කොහොමද කියන්නේ. නේද? දැන් එදා කාලේ දැන් නම් ඒව නෑ. එදා කාලේ තිබුණා බණ කියනකොට ඉස්සරහා ඉන්නවා කෙනෙක් එහෙමයි ස්වාමීනි කියන්නේ. මොනවා කිව්වත් එහෙමයි ස්වාමීනි කියනවා. ඉතින් මේ මම එක දවසක් ඔක දැක්කා. අපේ ස්ථානයේ මේ කරන සාධනාසනාවක් ඇවිල්ලා බණ කියනවා. ඒ කියනකොට එක උපාසක මහත්තයෙක් මේ ඉතින් ඒ උපාසක මහත්තයා ඔබ කියන්නේ. අපි බැලුවා මේ සාමාන්‍යයෙන් හයියෙන් බණ කියනවා. කියන શબ્දේ අර උපාසක මහත්තයා කියනවා. එතන නිකන් අර නිකන් ගාලගොට්ටියක් වගේ ඇහුනේ. ගිහිල්ලා බලනකොට මේ සිද්ධි අරකයි. අර කියලා ඉවරනකොට දැන් අර සාමිනාසේ කියනවා මේ දැන් මේක හරියද කියලා. එහෙම නේද උපාසක මහත්තයා කියලා. ඒකට එහෙමයි සාමිනාසේ. ආයෙත් ටිකක් කියලා එහෙම නේද උපාසක මහත්තයා. ඔව් එහෙමයි සාමිනාසේ. ඉතින් මේ එක ක්‍රම. එදා කාලේ අද එනකොට නම් ඉතින් දැන් තියෙනවද එහෙම කියනවා? ඒක තමයි ඉතින් අර අපේ පුරාණී ආපු ඉතින් ක්‍රම සම්ප්‍රදායනික සංස්කෘති හැදෙලා යන සියලු සංස්කාරය අනිත්‍ය වෙනකොට අයව නිත්‍යව තියෙන්නේ. උපාසක මහත්තයා එහෙමයි ස්වාමීනි කියනකොට සමාන විට ධර්ම දේශනා අහගෙන ඉන්න අය සමහර නිදි කියලා වෙනවා. ඒක තමයි. ඒතර සංසාරිතයි නැගිටිනවා. අර සද්දෙට. ඔව් ඒක තමයි. ඒ කියන්නේ ඒකට අවධානය ගොඩක් යොමු වෙනවා. යොමු වෙනවා. ඔව් ඒකයි. නෝට්ස් ස්පීකර් එකෙන් තිබුණේ නැහැ නේ කීපාරේ. අද ඉතින් එහෙම කිව්වත් අහන්න නැතුව කොච්චරින් හොඳයි. ඊට පස්සේ තවත් කතාවක් කියනවා. චම්පානුවර ගග්ගරානම් පොකුණේ විසූ මැඩියෙක් කිසි තේරුමක් නැතුව දහම් වසන දෙසන හඬ පමණක් අසා දෙව්ලොව උපන් බව විමානවත් ප්‍රකරණයේ දක්වා තිබේ. ඒ කතාවත් අහලා තියෙනවනේ. ඔව්. මම කෙටියෙන් කියන්නම් දැන් මේක විස්තර කරගෙන යන නිසා. චම්පානුවර ගග්ගරා කියන පොකුණු තීරේ පච්චෝස වේලායන් බුදුරජාන් වහන්සේ පාන්දර කාලේ මහා කරුණා සමාපත්තියට සම්වැදිලා ලෝකේ දිහා බලනකොට ඒ අය බලන්නේ වේනීය බන්ධවේ සත්‍යේ වෝලෝකින් මේ කියන්නේ මේ අවබෝධයට ධර්ම අවබෝධයට සුදුසු සත්‍යව බලනවා. බලනකොට දකින්න කවුද? අජ්ජමයි සායන්න සමියේ ධම්මං දේශෙන්ත ඒකෝ මණ්ඩුකෝ මම සරේ නිමිත්තං ගන්නහන්තු. මම දහවස බණ කියනකොට අසවර්තන එක ගෙම්බෙක් මගේ කටහඬට ගෞරවයෙන් අහුම්කන් දීලා ඉන්න වෙලාවෙදි පරෝපක්‍රමයකින් මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපදිනවා. ඔන්න දකින්න.
ඔව්. ඉතින් දේවලෝක ඉපදෙනවා. ඊට පස්සේ මහා දිව්‍ය පිරිසක් එක්ක මහා ජනයාට පේන විදිහටම මගේ ළඟට එනවා. තත්ත බහුන්නං ධම්මාභිසමය භවිෂ්‍යති. අන්නේ වෙලාවේදී ඒ කාරණාවත් එක්කම මම කියන ධර්මයේ මිනිසුන්ට තේරිලා ධර්ම අවබෝධයක් ලොකු පිරිසකට ධර්ම අවබෝධයක් සිද්ධ වෙනවා. අන්න දකින්න කල්තියා. විස්වා පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවරාදාය මහතා භික්ඛු සංඝේන සම්පින් චම්පා නගරම් පින්ඩාය අවශ්‍යත්වා. ඔන්න බලන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන එදා චම්පා නුවරට යන්නේ පින්ඩපාත. ගිහිල්ලා එහි දානි වළඳනවා. සමහර ලාවට එදා රජවරුන්ටවත් බුදුරජාණන් වහන්සේ ගෙන්න ගන්න බැරි වුණු අවස්ථා තිබුණා. රජමාලිගාව. නමුත් ධර්මාභෝධයට කවුරු හරි ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ දෙන්න වඩිනවා. ඉතින් දානි වළඳලා විහාරයට එදා ඒ චම්පානුවරම තිබුණු විහාරයට වැඩම කරලා ඊට පස්සේ සන්ධ්‍යා කාලේ සිව් පිරිසම රැස් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ අර ගග්ගරා කියන පොකුණු තීරේ ධම්සභා මණ්ඩපයේ විත වැඩම කරලා බුද්ධ ආසනයේ වැඩ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් ධර්මයේ දේශනා කරනවා. ඒ වෙලාවේදී මේ පොකුණේ හිටපු මැඩියෙක් පොකුණේ මුඩට ඇවිල්ලා ධම්මෝ ඒසෝ උච්චති. මේ මැඩියට අදහසක් තියෙනවලු මේ කියන්නේ හොඳ දෙයක්. මේ කියන්නේ හොඳ දෙයක්. යහපත් දෙයක් කියලා අදහසක් ඇතිව තමයි මේකට අහුම්කම් දීලා තියෙන්නේ. ඔන්න බලන්නකො. ඒ නිසා කුසාසිතීලි පහළ වෙලා තියෙනවා. ධම්ම සංඥාය සරේ නිමිත්තන් ගන්නහන්තු. යහපත් දෙයක් කියන්නේ කියන අදහසින් තමයි අහගෙන ඉඳලා තියෙන්නේ. ඒකට දැන් ගෙබ්බට බණ තේරෙන්නේ නැහැ. හැබැයි මේ යහපත් දෙයක් තමයි කියන්නේ කියන ගෞරවයෙන් අහගෙන හිටියා. ඒ වෙලාවෙදිම අර ගොපළු කොළේකුගේ කෙවිතට යට වෙලා මැරෙනවා. ඒ වෙලාවේදී සෝ ධම්ම සංඥාය ප්‍රසන්න චිත්තෝ තාවදේව කාලං කତ୍වා තාවතිස්ස භවනේ ද්වාදස යෝජනිකේ කනක විමානී නිබ්බති. ඔහු මේ ගෙම්බා මිය ගිහිල්ලා අර ධර්ම සංඥාවෙන් පැහැදුණු සිතින් යුතුව හිටි අවසාන මොහොතේ මිය ගිහිල්ලා තවතිසා දිව්‍ය ලෝකේ යොදුන් 12ක රන් විමනක ඉපදුනාලු හරියට පහළ වුණාලු නිදාගෙන නැගිට්ටා වගේ කියනවා. ඒ කියන්නේ නිදාගෙන නැගිට්ටා වගේ කිසිම මේ දැන් නිදාගෙන නැගිටිනකොට ඉතින් වැඩදි වෙන මොකුත් නැහැ නේද? ඒ වගේ බොහොම පහසුවෙන් මෙතන ගිහිල්ලා උපන්නා. තත්ත අච්චරාසංග පරිවර්තං අත්තානන්දිස්වා දැන් උපදිනකොටම අප්සරාව මහා ගොඩක් පිරිවර කරගෙනලු. කුතෝනුකෝ වහං ඉද නිබ්බත්තෝ දැන් මොහු කල්පනා කරනවා මම මෙහෙට ආවේ කොහේ ඉඳලාද? කොහේ ඉඳලාද මම මෙහෙට ආවේ? ආවර්ජනා කරනකොට පුරිම ජාතින් දිස්වා පෙර ජීවිතයේ දැකලා අරේ අහන්නාම ඉද උප්පජ්ජින් ඊදි සම්පත්තින් පටිලමින් කින්නකෝ කම්මං අකාසී. ඉතින් හිතනවා මම මොකද්ද මේ ජීවිතේදී කරපු කටයුත්ත කර්මය මොකද්ද? අන්න ඒ වෙලාවෙන් දකිනවා න අඤ්ඤම් වෙන කිසිවක් නෙවෙයි. අඤ්ඤස්ස භගවතෝ සරේ නිමිත්තක් ගාහ බුදුරජාණන් වහන්සේ කියපු දේ ගෞරවයෙන් ඇහුම්කන් දීම විතරයි මම කරලා තියෙන්නේ. එච්චරයි කරලා තියෙන්නේ. සෝ තාව දේව සහ විමානේන ආගන්තුවා ඒ වෙලාවෙදිම විමානයත් එක්කම ඉන්නේ. ඒ කියන්නේ ඉන්න වාසස්ථානයත් අරගෙන මෙන්නේ. අපිට පුළුවන් ද යන්නේ. ඉන්න තැන ගේ අරගෙන යන්න පුළුවන්. බැහැ. ඔව්. දෙවිවරු මොකද කරන්නේ? දෙවිවරුන්ට එහෙමත් වෙන්න පුළුවන්. විමානයේ සහිතවම එනවා. විමානින් බහලා ඔන්න කියන විමානතෝතරිත විමානින් තමයි බහින්නේ දැන් ඇවිල්ලා.
මහා ජනස්ස පස්සන්තස්සේව මහතා පරිවාරේන. ඔන්න මිනිසුන්ට ඒ බණ කියන වෙලාවෙ මේ දැන් එන්නේ. මිනිසුන්ට පේන විදියටම මහා ජනකායක් එක්ක එන්නේ. දැන් කියන්නේ දෙවිවරු පිරිසක් එක්ක. උපසංකමිත්තා භගවතෝ පාදේ සිරසා වන්දිත්වා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ පා වැඳලා මේ මොකද්ද වන්දනා කරගෙන ඉන්නවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දැන් දන්නවා මේ කවුද ආවේ කියලා. හැබැයි මේක ප්‍රත්‍යක්ෂ කරන්න බුදුරජාණන් වහන්සේ අහනවා මෙහෙම. මොකක්ද? කෝමේ වන්දති පාදානි ඉද්දියායසසා ජලං අභික්ඛන්තේන වන්නේන සබ්බා භෝගාසයන් නිසා. කවුද මේ ප්‍රදේශයේම ආලෝකමත් කරගෙන විශිෂ්ට ශරීර වර්ණයකින් යුතුව හරියට දිලිසෙනවා වගේ මේ බබලමින් ඇවිල්ලා මගේ පා වදින නුඹ කවුද කියලා අහනවා. එතකොට මේ දේව පුත්‍රයා කියනවා මණ්ඩුකෝහම් පුරේ යාසින් උදකේ වාරි ගෝචරෝ තව ධම්මං සුනන්තස්ස අවදී වච්චපාලකෝ. ස්වාමීනි මම මෙන්න මේ පොකුණේ හිටපු මැඩියෙක් පෙර නුඹ වහන්සේගේ බණ අහගෙන ඉන්නකොට මේ ගොපළු කොළුවෙක් අතින් මම මරණයටපත් වුණා. මුහුත්තං චිත්තප්පසාදස්ස ඉද්දින් පස්ස යසංචමි. බුදුරජාණන් වහන්සේට දේශ කියනවා ස්වාමීනි බලන්න මම මොහොතක් ඔබ වහන්සේගේ ධර්මයට හිත පහදවා ගැනීම හේතුයෙන් මට ලැබුණු මේ සමෘද්ධිමත් බව ඒ වගේම යසං පිරිවර සම්පත්තිය බලන්න. මොහොතක් ඔබ වහන්සේගේ බණට අහුම්කම් දීපු නිසා මට ලැබුණු මේ සම්පත්තිය මේ පිරිවර සම්පත්තිය මේ සැප සම්පත් බලන්නකෝ. ආනුභවංච මේ පස්ස බලන්නකෝ මට ලැබිලා තියෙන ආනුභවී. ඒ කියන්නේ මේ වර්ණාදී බලන්නකෝ. වන්නං පස්ස ජුතින්ච මේ. ඒ වගේම කියනවා ද්වාදස යෝජනානි කරණ සමත්තම් පබහ විශේෂ. ස්වාමීනි බලන්නකෝ යොදුන් 12ක් මගේ ඇඟෙන් ආලෝකයේ විහිදෙනවා. ආලෝකයක් විහිදෙනවා. මේ බලන්නකෝ මෙච්චර සම්පත්තියක් මට ලැබුණේ වහන්සේගේ බණට පොඩි වෙලාවක් සම්පන්න දීලා. ඔන්න දෙවිවරුන්ගේ ශරීරයේ විශේෂයෙන්ම යොදුන් 12ක් ප්‍රමාණයට ආලෝකේ විහිදෙනවා තියෙනවා. දැන් අද නම් සතකුන් 16ක් කියලානේ කියන්නේ යොදුනක්. කොච්චර ප්‍රමාණයක්ද නේද? ආලෝකය. කියන්නේ ජේතවනාරාමේ හාත්පස බබළු වාගෙන එනවා කියලා. කියන්නේ ඉතින් දවල් කාලේ වගේ වෙනවා තියෙනකොට රැට. නේද? ඊළඟට කියනවා යේචතේ දීග මන්දහනං ධම්මං අස්සෝසුං ගෝතම පත්තාති අචලට්ඨානං යත්ත ගංකාන සෝචරි. කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ධර්මය යම් අය දීර්ඝ කාලයක් ඇහුවනම් දැන් මට නම් ලැබුණේ පොඩි වෙලාවයි අහන්න. හැබැයි දීර්ඝ කාලයක් ඔබ වහන්සේගේ ධර්මය ඇහුවනම් ඒ පිරිස යම් තැනකට ගිහිල්ලා ශෝක නොකරනවද අන්නේ කියන නිවනට අනිවාර්යෙන් ඒගොල්ලෝ යනවා. නිවනට යනවා කියලා මේ දිව්‍ය පුත්‍රයා කියනවා. මෙයාට කියන්නේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කියලා. එතකොට ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ එතෙන්ට පැමිණිච්ච පිරිසගේ උපනිෂ්ඨේ සම්පත්තිය බලලා විස්තර වශයෙන් බණක් කියනවා. දේශනා පරියෝසානේ සෝ දේව පුත්‍රෝ සෝතාපට්ටි ඵලේ ප්‍රතිට්ඨයි. බණ ඉවරෙනකොට දේව පුත්‍රයා සෝවාන් වෙනවා. මණ්ඩුක දිව්‍ය පුත්‍රයා සෝවාන් වෙනවා. 84000ක් දෙනාට එදා ධර්ම අවබෝධය සිද්ධ වුණා කියලා කියනවා එතන හිටපු පිරිසට. ඊට පස්සේ දිව්‍ය පුත්‍රයා දිව්‍ය ලෝකෙටම ගියා බලන්න. බණට අහුම්කම් දුන්න ගෞරවයෙන් මේක කෙලවරුණේ අවසානයේ සෝවාන් වෙලයි. සෝවාන් වෙලා තමයි ලැබුණේ. මණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාව. ඔන්න බලන්න ධර්ම ශ්‍රවණයේ තියෙන වටිනාකම ආනිසංස. ඉතින් තව තියෙනවා මේකේ පැහැදිලි කරන්න කතා.
ඊට පස්සේ අර කිරිවවුල්ලන්ගේ කතාවක් දන්නවනේ නේද? කාශ්‍යප බුද්ධ ශාසනයේ එක ගුහාවක අභිධර්මදර ස්වාමීන් වහන්සේලා දෙනවා අභිධර්ම මේ සත්‍යයනාව. ඒ සත්‍යයනාව කරනකොට ඒ ලෙනේ එලිලා හිටපු කිරිවවුල්ල 500ක් අර හඬට ගෞරවයේ දක්වලා ඇහුම්කන් දුන්නා. අන්නේ පිරිස මිය ගිහිලා දිව්‍ය ලෝකෙ පන්න කියනවා. ඒ ඉපදිලා බුද්ධාන්තරයක් තවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකම් කාලේ දිව්‍ය ලෝකෙ ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ මේ මනුස්ස ලෝකෙ ඉපදිලා ශරීර ස්වාමීන් වහන්සේ ළඟ පැවිදිලා මුලින්ම අභිධර්මයේ ඉගෙන ගත්තේ ඒ ස්වාමීන් වහන්සේලා 500 දෙනා. බලන්න ආනිසංස. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ ඉතින් බොහෝ ආනිසංස ලැබෙන වටිනා උතුම් පුණ්‍ය ක්‍රියාවක්. ඒකට ධම්ම ශ්‍රවණ කියලා අපි ඔබ කියන්නේ. ආදීන් ධම්ම ශ්‍රවණ නැත්නම් සිංහලෙන් ධර්ම ශ්‍රවණය. ඉන් ගරුත්වයෙන් ශ්‍රද්ධාවෙන් යුතුව බණ ඇහුවොත් තමයි මේ ආනිසංස ලැබෙන්නේ. එහෙමනම් අද දවසේදී අපි සිල් සමාදන් වීමෙන් භාවනා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඊළඟට ධර්ම සාකච්ඡා කිරීමෙන් බුද්ධ වන්දනා බුද්ධ පූජා පැවැත්වීම තුළින් රැස් කරගන්න යෙදුණු සීලෝම පුණ්‍ය ධර්මයන්ගේ ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ උතුම් පුණ්‍ය ශක්තිය ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක වූ සක්දේව රජතුමා සතරවරන් දෙවි රජවරු චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා සූර්ය දිව්‍ය පුත්‍රයා ඒ වගේම බ්‍රහ්ම මණ්ඩලයේ ඇතුළු මේ සෑම සියලු දෙනාම දැක බලා ගනිත්වා සතුටින් සාදරයෙන් අනුමෝදන් වෙත්වා තම තමන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කර ගනිත්වා සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා চিරාත් කාලයක් ආරක්ෂා කරත්වා කියලා ආරාධනා කරමින් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං.